අපිට ඊයේ අපි සාකච්ඡා කරපු එකේ අර ව්‍යාකරණ ඉගෙනීමේදී භාෂා ගුරුවරයා අනුගමනය කළ යුතු මූලධර්ම තුනක් පෙන්වා දී එම මූලධර්ම අනුව ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ අපි කතා කරලා ඒක නැවැත්තුවානේ. දැන් ඒකට උත්තරයක් ගොඩනගපු කවුරු හරි ඉන්නවද? ඒ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නේ ටිකක් ගැටලු සහගත වෙච්ච හින්දාක්කේ අද ආපහු චුට්ටක් කතා කරමු නේද ඒක. ඔව් ඒක තමයි. අද මේ එහෙම කියන්නේ කවුරු හරි ලියපු කෙනෙක් හරි එහෙම චුට්ටක් අදහස් දක්වන්න පුළුවන්. සර්ට කතා කරා කියලාත් කිව්වනේ නේද? ගෲප් එකේ දාලා තිබ්බේ. අපේ අර ඊයේ අපිට ඒක තේරු අර පැහැදිලි කරලා දුන්න මිස් නැද්ද අද? රසාදනේ මිස්. එයා ගාව තමන් කරුණු තුන තිබුණේ නේද? ඔව්. අපි ගාව දෙකයිනේ නෝට් එකේ තිබ්බේ. ඊට පස්සේ මිස්නේ අර පැහැදිලි කරලා තුන්වෙනි කාරණාව කිව්වේ. එයාට චුට්ටක් කිව්වා නම් අදත් අපිට මේ පැහැදිලි කරන්න කියලා. කෞශල්‍යයක් පොඩ්ඩක් බලන්නකෝ. ඔව්. මිස් නම් ඉන්නවා. මේ මිස්ගේ අදහස් වලට අමතරව තව අදහස් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මිස්ට කියමු පැහැදිලි කරලා දෙන්න කියලා. තව වෙනත් අදහස් තියෙන කවුරු හරි ඉන්නවද? නෑ වගේනේ. හරි රසාදරී මිස් ඔයා ඉන්නව නේද? ඔව් මිස් ඉන්නවා. අපි පොඩ්ඩක් ඊළඟ සාකච්ඡා කරගමුද ඒක? හරි මිස් හා. මේ ඉස්සෙල්ලම කියන්න ඕනේ මෙන්න මේක මේ ඊයේ ප්‍රශ්නයක් ආවනේ මේකට. ඒ හින්දා දැන් මම කතා කරන්නේ මම දැන් හොයාගත්ත දේවල් එක්ක එහෙම මම හිතපු දේවල් එක්ක තමයි කතා කරන්නේ. එතකොට මොන හරි අඩුපාඩුවක් වෙන්න පුළුවන් ඕන හැටි වෙන්න පුළුවන්. ඒ නිසා මේ මෙතන ඉන්නවනේ පෙළමිස්ලා හමුදුරවෝ ගොඩක් දැනුම තියෙන දැන් ගොඩක් කියලා මේ ඊට වැඩි ඉහළයි ඉන්නවා ආනන්න තරමින්. ඒ නිසා මේ මොන හරි අඩුපාඩු වෙද්දි හරි සම්පූර්ණ කරන්න පුළුවන් තැන් එනවනම් ඒවා සම්පූර්ණ කරන්න කියලා ඉල්ලීමක් කරනවා මේ කතා කරන්න කලින්. මොකද මේ හැමදේම දැනගන්න මේනේ අපිත් ඉන්නේ. ඒ නිසා මේ එක ඉල්ලීමක් විදිහට කරනවා. අනිත් එක තමයි මේක කියන්න ඕන. ඊයේ මම දැක්ක මේ 19ක සර්වි ගෲප් එකේ මම නැහැ. මිස් කෙනෙක් දාලා තිබ්බ සර්ට කතා කළා කියලා. කතා කළා පස්සේ කියලා තිබ්බව අපි ඊයේ කතා කරපු තුන්වෙනි කරුණ ලියන්න ඕනේ කිව්වා කියලා. මම ඕක මේ ඊයේ මම ගෲප් එකට දැම්මේ නැහැ. ඒ වුණාට මම අපේ කැම්පස් එකේ මේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් සඳගොමේ කොතර හේවා මම සර්ට කතා කළා. සර්ට කතා කළා ගැටලුව මම අහුවා සර්ගෙන්. මොකද මට ඒක මං කියව දේ නිවැරදිද නැද්ද කියන එක මට හරියට දැනගන්න ඕන නිසා හරියටම ඊට පස්සේ සර් කිව්වේ ඔය කියන උද්ගාමී නිගාමී ප්‍රවේශයත් එක්ක අනිවාර්යෙන් සංයෝජන නිපුණතා ආකෘති කියන එක එන්න ඕනේ කියලා. ඒ නිසා මේ ඒ ගැටලුව මම එතනදී निराකරණය කරගත්තා. මම කෙටියෙන් මේ ඊයේ කතා කරත් එක මේ ප්‍රශ්නට ඕනි පසුබිම මේ විදිහට මම පොඩ්ඩක් ඒක කියන්නම්. අදහස් කියනවා නම් ඒකට එකතු කරලා එකතු කරගන්න මේ ඊට පස්සේ තම තමන් කැමති විදිහට උදාහරණ දාලා මේ උත්තරය හදාගන්න ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මම අදහස් විතරක් කියන්නම්. ඒක මම හිතනවා හැමෝටම හොඳයි කියලා. මොන හරි අඩපාඩුවක් තියෙන තැනක් තියෙනවා නම් එකතු කරන්න. ප්‍රශ්න තමයි ව්‍යාකරණ ඉගෙනීමේදී භාෂා ගුරුවරයා අනුගමනය කළ යුතු මූලධර්ම තුනක් පෙන්වා දී එම මූලධර්ම අනුව ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන පෙන්වා දෙන්න කියන එක. එතකොට ව්‍යාකරණ කියලා කියන්නේ භාෂාවේ ප්‍රධාන කොටසක්. සාහිත්‍ය භාෂාව කියලා සංනිවේදනයේ සම්පූර්ණ කොටස් දෙකකට බෙදෙනවා නම් මේකේ භාෂාව කියන කොටසට එන ප්‍රධානම දේ තමයි ව්‍යාකරණ කියන එක. ව්‍යාකරණය අපිට අත්‍යවශ්‍යයි. භාෂාවක ශිෂ්ට බව තීරණය කරන්නේ ව්‍යාකරණය. අපේ නිර්මාණශීලී අපේ චින්තනය අපි හිතන දේ ප්‍රකාශ කරන්නේ භාෂාව හරහා. එතකොට මේ භාෂාව හරහා ප්‍රකාශනය කරනකොට ව්‍යාකරණ සීටි සම්මෝතිය අනිවාර්යෙන් ඕනි වෙනවා. ඒ නිසා මේක දරුවෙක් කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් වැඩිහිටියෙක් කළා මැරෙන කල්ම මෙන්න මේ සංනිවේදනය කියන එක අදහස් සමාරෝ කියන එක හිතන එක එළියට එන්නේ මෙන්න මේ ව්‍යාකරණය හරහා.
එතකොට ඒකේ වැදගත්කම පසුබිම තමයි දැන් මම ඔය කිව්වේ. ඒ අනුව අපි ගත්තම ගුරුවරයෙක් මොනවද මෙන්න මේ ව්‍යාකරණය මේ උගන්වන්න අනුගමනය කරන්න ඕනි. මූලධර්ම විදිහට තමයි අපි මේ අපේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට එතනදී මූලධර්ම තුනක් තියෙනවා. එකක් නිගාමී ප්‍රවේශය, අනිත් එක උද්ගාමී ප්‍රවේශය, අනිත් එක තමයි සංනිවේදන නිපුණතා ආකෘතිය කියලා කියන්නේ. මෙතන නිගාමී ප්‍රවේශය කියලා කියන්නේ අපි ඉගෙන ගන්න රීතියක්. අපි ව්‍යාකරණ රීති තියෙන නීති නෙමෙයි. අපි සම්මුතියක් තමයි මේ මොනවා හරි දෙක සම්මුතියක් තමයි රීතියක් කියලා කියන්නේ. එහෙනම් ව්‍යාකරණ කියන්නේ එහෙම සම්මුතියක්. සම්මුතියක් සමාජයෙන් ගොඩනගාගත්තු සම්මුතියක් තමයි රීතියක් තමයි ව්‍යාකරණ වල තියෙන්නේ. එතකොට මෙන්න මේ රීති ඉගැන්වීමේදී නිගාමී ක්‍රමය පාවිච්චි කරනවා. රීතිය උගන්වනකොට. නිගාමී ක්‍රමයේදී කරන්නේ ගුරුවරයා පන්ති කාමරේ ඉඳන් හරි එළියේ ඉඳන් හරි ඒ අපේ ව්‍යාකරණ වලට අදාළ රීතිය උගන්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ව්‍යාකරණ පන්තියේදී උගන්වන්න පටන් ගන්න ළමයාට ප්‍රාථමික පන්ති වලින් 3 වසරේදී තමයි පටන් ගන්න දෙවෙනි ප්‍රධාන අවධියේදී මම කියන උක්තයට ආඛ්‍යාතය තියන්න ඕනේ මී කියන එකෙන් තමයි පළවෙනියටම පටන් ගන්නෙ. එතකොට මෙන්න මේ කාරණා මම උදාහරණයට ගන්නම් මෙතනදී කතා කරන්න. නිගාමී ප්‍රවේශයේදී කරන්නේ අපි කියනවා ටීචර් ගිහිල්ලා මම කියලා කිව්වොත් පුතේ මියන්නෙන් අවසන් වෙනවා කියලා. ආඛ්‍යාතය. ඔන්න ඔය විදිහට රීතිය උගන්වනවා ළමයාට. රීතිය උගන්වලා සරල විදිහට ඊට පස්සේ ඒ සුදෙන් උදාහරණ කියලා දීලා ළමයාට අභ්‍යාස දීලා ওই විදිහට රීතිය උගන්වනවා. ඕක සාම්ප්‍රදායික ක්‍රමයක්. මේකෙන් බුද්ධිශාලී වැඩි ළමයි මේක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි බුද්ධිශාලී අඩු ළමයින්ට මේ කියන රීති ඔය විදිහට අවබෝධ වෙන්න පුළුවන්. ඔක තමයි නිගාමී ක්‍රමය කියලා කියන්නේ. ඊට පස්සේ උද්ගාමී ක්‍රමය කියන්නේ නැවත පොඩ්ඩක් ඒ ටික කියනවද මොකද මේසිය අහන්නේ පරිසරය ආශ්‍රයෙන් ඉගෙන ගන්න එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්නවා නම් අපි කතන්දරයක් කියලා දෙනකොට කතාවක් කියනකොට කතාවේ අපිට ව්‍යාකරණ කොයි ටිකද මිස් ඇහෙනවද? දිගට කැඩිලා ඇහුණා මම කියන එක ඇහෙනවද හැමෝටම? අර බුද්ධිපරණේ වැඩියෙන් තියෙන දේවල් ඉගෙන එතන ඉඳන් කියන්නේ. අර සාම්ප්‍රදායික ක්‍රම පටන් ගත්ත මිස් කොයි හරියද කියන්න ඕනේ මට. උදාහරණ ගත්ත තැන හරිය ඉඳන් හරි මිස් හරි හා හරි මම මේක මම කියාගෙන යන්නම් එහෙනම්. ටිකක් එන්නේ මිස් දැන් ඇහෙනවද කියන්නකො හොඳටම? දැන් ඇහෙනවා හොඳට. හරි මම එහෙනම් කතා කරන්නම්. ව්‍යාකරණ ගණනකොට ප්‍රවේශ තුන මූලධර්ම තුන තමයි නිගාමී ප්‍රවේශය, උද්ගාමී ප්‍රවේශය සහ සංනිවේදන නිපුණතා ආකෘතිය කියන එක. මේකද නිගාමී ප්‍රවේශය කියලා කියන්නේ රීතියක් සරල විදිහට උගන්වලා ඒකෙන් ඉගෙනුම් ඵලයක් බලාපොරොත්තු වෙන එක. මම ඒකට උදාහරණ විදිහට ගත්තේ අපි පන්තියේදී දැන් 3 වසර ළමයෙකුට තමයි ව්‍යාකරණ මුලින්ම විදිපන්ත උගන්වන්න පටන් ගන්නෙ. එතනදී මම කියන උක්තයට මේ කියන ආඛ්‍යාතය මියන්නෙන් ඉවර වෙන්න ඕනි කියලා තමයි ආඛ්‍යාතය තියන්න ඕනි කියලා තමයි අපි උගන්වන්නේ. මෙන්න මේ රීතිය අපි පන්ති කාමරේ ළමයාට උගන්වනවා මේ පන්ති කාමරය ඇතුළේදී මේ රීතිය උගන්වලා අපි උදාහරණ දීලා අභ්‍යාස දීලා මෙන්න මේ නිපුණතාවය අත් කරලා දෙන්න මේ ව්‍යාකරණ භාවිතේ නිපුණතාවය අත් කරලා දෙන්න කටයුතු කරනවා. මෙන්න මෙතනදී බුද්ධිඵලය වැඩි ළමයින්ට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අඩු ළමයින්ට අවබෝධ කරගැනීමේ දුර්වලතා මතුවෙන්න පුළුවන්. ඊළඟ ප්‍රවේශය තමයි උද්ගාමී ප්‍රවේශය. උද්ගාමී ප්‍රවේශයේදී වෙන්නේ අර නිගාමී ප්‍රවේශයටදී අපි ඉගෙන ගත්ත රීතිය, දරුවට උගන්වපු රීතිය පරිසරය ආශ්‍රයෙන් ප්‍රායෝගිකව උගන්වන එක තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් ළමයාට අපි කතන්දරයක් කියන්න කියලා කියන නැත්නම් ටීචර් කතන්දරයක් කියනවා. මේ කියනකොට මේ කතාවේ කතා කරනකොට ව්‍යාකරණ ඕනි තරම් තියෙනවා. වාක්‍ය හැම එකකම ව්‍යාකරණේ තියෙනවා. එතකොට මේ කියන ව්‍යාකරණ ඒ කතාව තුළින් ඉස්මතු කරන එක පරිසරයට සම්බන්ධ කළ ප්‍රායෝගිකව ඉස්මතු කරන එක ඒ තුළින් මේ ව්‍යාකරණ මූලධර්ම මතු කරන එක තමයි උද්ගාමී ප්‍රවේශයේදී කරන්නේ. එතකොට අර නිගාමී ප්‍රවේශය වගේ නෙමෙයි පරිසරයට සම්බන්ධ වෙලා නිසා සහ නිර්මාණාත්මකව ඉගෙනවෙන නිසා මෙන්න මෙතනදී දරුවට මේ ව්‍යාකරණ සම්බන්ධ අවබෝධය මේ ඉතා හොඳින්
යනවා. ඒක තමයි උද්ගාමී ප්‍රවේශය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දෙකේම සම්මිශ්‍රණයක් කියලානේ කිව්වේ sannivedana නිපුණතාවය කියලා. sannivedana නිපුණතාවකතිය කියලා මම මේක මෙහෙම කියන්නම්. මේ ප්‍රශ්නෙත් ඇති වෙච්ච නිසා අපි භාෂාවක් ඉගෙන ගන්නේ බලාපොරොත්තු වෙනවා එකෙන් නිපුණතා. අපේ ජාතික පොදු නිපුණතා කියලා තියෙනවනේ. අපි ඉගෙන ගන්න දාර්ශනික මූලධර්ම කොටසෙත් ඕක. මේ ජාතික පොදු නිපුණතා කොටසේ තියෙනවා sannivedana නිපුණතාවය කියලා ප්‍රධාන එකක්. එතකොට ජාතියක් විදිහට අපි sannivedana නිපුණතාවය කියන එක අත්පත් කරගන්න ඕනේ. ඒක ජාතික මට්ටමින් දාලා තියෙන්නේ ඉතාම වැදගත් හින්දා. එතකොට ඔන්න ජාතික මට්ටම දක්වා යන එක තමයි අපි ප්‍රාථමික පාසලේ ප්‍රාථමික 3 වසරේ ඉඳන් පටන් ගන්නෙ. එhmenan ඒ පටන් ගැනීම තමයි අවසානයේ අර ජාතික පොදු නිපුණතාවයක් දක්වා යන්නේ. නිපුණතාවයක් කියන්නේ නිතර භාවිත කිරීමෙන් ප්‍රවීණත්වයට පත්වීම. ඒක තමයි නිපුණතාවය. එහෙමනම් මේ නිගාමී සහ උද්ගාමී ක්‍රම දෙක පදනම් කරගෙන භාවිතය තුළින් භාවිතා කිරීම තුළින් නිපුණතාවයකට පත්වීම තමයි ওই sannivedana නිපුණතා ආකෘතිය කියලා කියන්නේ. ඔන්න කරුණු තුන තමයි ව්‍යාකරණය උගන්වනකොට ගුරුවරයා අනුගමනය කරන්න ඕනේ මූලධර්ම තුන. මම කිව්ව දේ මේ කිව්ව ටික පැහැදිලි වුණාද කියලා දන්නේ නැහැ ටීචර්ස්ලා. ඇහුණාද මං කිව්ව ටික නැත්නම් පැහැදිලි වුණාද මොනවා හරි ගැටලුවක් තියෙනවද? එකතු කරන්න දේවල් තියෙනවද? පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න එහෙමනම්. මෙතන අපි දැන් 50ක් විතර ඉන්නවනේ නේද? අපි හැමෝම එකම ගුරුවරුනේ. සබ්ජෙක්ට් එකේ ඉන්න අය නේ අපි නේද? ඒ නිසා මේ මොනවා හරි දැන් අපි හැම දෙලෙම මේ පන්ති කාමරයට සම්බන්ධ කළා මේක හිතන්න ඕනේ. දැන් ඊයේ සර් කියලා තිබ්බ කතා කළාම ගවේෂණශීලී නෑ යනවා ඒකයි මේ වැක්සින් එක ගහන්න. දාලා තියෙන. හරි හොඳයි. නෑ මේ එක කතා එක කතා කියනවා මම අර කට්ටිය හුඟක් පිටින් ගහගෙන නිසා එහෙම නෑ. අපිත් එක්කද කතා කරන්නේ නෑනේ. එන එකක් නැති වෙයි කිය එක එහෙම කතා කියනවා. ඒකයි දැනුවේ. ප්‍රසාදනී මිස්ටර් බොහෝමත්ම පිං මොකද අපි දැනගෙන හිටියේ උද්ගාමී ක්‍රමයයි නිගාමී ක්‍රමයයි විතරයි. ඇත්තටම පොතේ තියෙන කරුණ විතරමයි. ඔයා තමයි මේක ඊයේ අපේ ඔළුවට දාලා thank you miss බොහොමත්ම පිං ඔයාට. හොඳටම පැහැදිලි නේද? ඔව් ඒක පැහැදිලි. මමත් අර කිව්වේ මම කන්ෆර්ම් වෙලා නේද මිස්? ඔව් එක්සෑම් එකත් කන්ෆර්ම් වෙලා නේද? ඒකත් සතුටුයි. හරි. දාලා තියෙනව නේද LMS එක දාලා නේද මෙස් එක? දාලා මේ ඔන්ලයින් ද කියන්නේ අඩපෑ. ඇත්තට මම මේ ඉල්ලීමක් විදිහට කරන්නේ මම දැනුවත් වෙලා තියෙන ප්‍රමාණෙත් එක තමයි මම කතා කරන්නේ. නිසා මොනවා හරි අඩපාඩුවක් තියෙනවා නම් ඒක අනේ කරුණා කරලා කියන්න හදන්න එකතු කරන්න. මේක මම ආයතරයක් කියනවා. ඊළඟට අපිට තියෙන්නේ මේක ව්‍යාකරණ ඉගෙන ගැනීමේ ප්‍රයෝජන කියලා කියනවානේ. ප්‍රයෝජන කොටසක් තියෙනවානේ ප්‍රයෝජන දැන් අපිට මේ ඔස්සේම හිතන්න පුළුවන්. ව්‍යාකරණය කියලා කියන්නේ භාෂාවේ සමස්තය. භාෂාවක් ඉගෙන ගන්නකොට ව්‍යාකරණය අනිවාර්යෙන් තියෙනවා. ඔව්. දැන් ව්‍යාකරණය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ව්‍යාකරණ ඉගෙනීමේ අරමුණ තමයි භාෂා භාවිතය, sannivedanaය හොඳින් නිවැරදිව පවත්වා ගැනීමට උදව් දීම කියන එක. මේක තමයි භාෂා ව්‍යාකරණයේ අරමුණ. ව්‍යාකරණය උගන්වන්නේ අරමුණ. එහෙනම් අපිට මේකෙන්ම උත්තරේ ගන්න පුළුවන්. ප්‍රයෝජන තමයි අපිට නිවැරදිව භාෂා භාවිත කිරීමේ හැකියාව ලැබෙනවා. විද්‍යමත් sannivedanaය දෙන අපිට ඒ තුලින් අපි දන්නවා අපේ චින්තනය නිර්මාණශීලී චින්තන එළියට එන භාෂාව හරහා. එතකොට මේ භාෂාව හරහා එළියට නිර්මාණශීලී චින්තනය ඉදිරිපත් කරන්නේ ව්‍යාකරණ සම්බන්ධ කරගෙන. එහෙනම් අපිට ජාතියක් විදිහට උනත් ඉදිරියට යන්න අපේ අදහස් ප්‍රකාශ කරන්න මෙන්න මේ ව්‍යාකරණය කියන කොටස වැදගත් වෙනවා. ඕවා තමයි ප්‍රයෝජන. ඔය ඔස්සේ ගොඩාක් ප්‍රයෝජන අපිට මේ හැම එකක්ම ගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා 3ක් විතර කිව්වම ඇති. ওই ටික ඇති වෙයි. මේ තව ඕනනම් මම දැන් ප්‍රශ්නට ආකෘතිය හදලා මට දාන්න පුළුවන්. මම එහෙම වුණොත් ඒක දාන්නම් අවශ්‍ය නම් මේ ඒකේ තව උදාහරණ
හතරක් මට දාන්න පුළුවන්. ඔයාලට හිතන්න පුළුවන් නිසා මේ අපි මට හිතෙනවා මෙතනින් පස්සේ තව ප්‍රශ්නයක් තියෙන හින්දා එනක ප්‍රශ්නට ගියොත් හොඳයි කියලා. කෞශල්‍යමිත් මොකද කියන්නේ? මොකද වෙලාවත් එක්ක සහ මේ අපිට නේද? තව කොටසක් තියෙන හින්දා. ඔව්. අපිට එතකොට දැන් මිස් කොහොමත් උදාහරණ කීපයක් එක්ක දායිනේ උත්තරේ ලියලා දෙයිනේ. එතකොට තව මොනවා හරි ඔයාලට අහන්න හරි එකතු කරන්න හරි දෙයක් තියෙනවද? ප්‍රයෝජන ටිකත් හිතලා ලියා ගන්න පුළුවන් වෙයි නේද? මම කිව්වේ ප්‍රධාන උදාහරණ තමයි. ඔව්. ප්‍රයෝජන මිස් ප්‍රධාන කොටස් තුන තමයි මම ඔය කිව්වේ sannivedanayට ඒ වගේම මේ sannivedanaya ප්‍රධාන වෙන්නේ. ඔව්. ලේඛනයට ඒ ඔක්කොටම ව්‍යාකරණ දැන් මම ඔකට මේ උදාහරණ ටිකක් මම පහක් හයක් දාන්නම් එකතු කරලා. හා. හරි. එතකොට මේ එහෙම ලියාගමු. ඔව්. හා. ඊළඟ කොටස එහෙනම් කතා කරමුද? ඔව් මිස් ගන්න. හරි. ඊළඟ එකේ ඔව් තියෙන ඊළඟ කොටසට යමු නේද? හරි. මිස් පටන් ගන්නකො එහෙනම්. ඊළඟ කොටසේ තියෙන්නේ ද්විතීයික අවධියේ සිසුන් සඳහා සාහිත්‍ය ඉගැන්වීමේදී සැලකිලිමත් විය යුතු මූලධර්ම 3ක් ලියා ඒවා පැහැදිලි කරන්න. ද්විතීයික අවධියේ මේක සර් නෝට් එකේ දීලා තියෙනවා මේ සාහිත්‍ය ඉගැන්වීමේ ක්‍රම කියලා. ඔන්න විදිහට දීලා තියෙනවා. අපිට මේකෙන් කරුණු ගන්න පුළුවන්. ඒක ඔස්සේ දිගට අපිට හිතලා මේ අදාළ මූලධර්ම ලියා ගන්න පුළුවන්. එතකොට ද්විතීයික අවධියේ සිසුන් සඳහා සාහිත්‍ය ගණන කියන ගන්නකොට මම ඒක චුට්ටක් කතා කරගෙන යන්නම් ඉස්සලා ප්‍රාථමික අවධියේ ඉඳන්ම. එතකොට අපිට අවබෝධයක් මම හිතන්නේ ලැබෙයි මොළේ ඉඳන්ම. ඒකට මොකද කියන්නේ? එහෙම හොඳයිද? ඔව් එහෙම හොඳයි. එතකොට මූලික අවබෝධයක් ලැබෙනවනේ මිස්. ඔව්. ඒ නිසා මම මොළේ ඉඳන් කතා කරගෙන යන්නම්. එතකොට අපිට ද්විතීයික අවධිය වෙනකොට ටික කතා කරගන්න පුළුවන්. ඒ ටික තමයි මේකට ගන්න ඕනේ. මම එතනදී ඒක කියන්නම්. මෙන්න මේ විදිහට මම පටන් ගන්න සාහිත්‍ය ඉගෙනීම කියලා කිව්වම අපි සාහිත්‍ය ඉගෙන ගන්න ඇයි? අනිත් එක සාහිත්‍ය කියන්නේ මොකක්ද? දැන් භාෂාවයි සාහිත්‍යය කියලා කොටස් දෙකක් අපි කතා කළානේ. ඒත් සාහිත්‍ය අපහු කොටස් දෙකකට බෙදෙනවා. ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය කියලා. ඒ කියන්නේ කවි සහ අනිත් එක කතා කොටස්. රචනා කොටස්, රචනාමය කොටස් කියන එක. අපි මේ සාහිත්‍ය උගන්වන එකෙන් මේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය උගන්වන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ වින්දනය. රස විඳීම කියන එක. මේ රස විඳීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි සාහිත්‍යයට ගත්තොත් කවියක් කියවලා කතාවක්, කෙටි කතාවක්, නව කතාවක්, නාට්‍යයක් මේ රස විඳින්න බලලා අපි හැම එකකින්ම අපි ගන්නේ රස විඳනයක් අපේ හිතට, මනසට. රස විඳනයක් ගන්න ඇයි? අපිට සතුටක් ලබා ගන්න ඕන නිසා. එහෙනම් සාහිත්‍යයෙන් කරන්නේ මනුස්සයාට වින්දනයක් ලබා දීලා, මනුස්සයාට වින්දනය ලබා දීම තුළින් ඒ කෙනාගේ මේ මොළයට නිර්මාණශීලී චින්තනය අවදි කරන එක. ඒක තමයි කරන්නේ සාහිත්‍ය මගින්. ඒත් එක්කම තමයි අපිට කැම්පස් වලදීත් කියලා දීලා තියෙනවානේ. අපි සාහිත්‍ය ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි එක්සෑම් එකට නෙමෙයි ජීවිතේ තමයි අපි ඉගෙන ගන්න කියලා අපිට කියන්නේ. අපි සාහිත්‍ය පොතපත ඇසුරින් අපිට උගන්වනකොට කියන්නේ මේ ඉගෙන ගන්න ජීවිතේ. ඒතකොට සාහිත්‍යය තියෙන්නේ අපේ ජීවිතේ. මනුස්සයාගේ ජීවිතයේ තියෙන සමස්ත පැවැත්ම තියෙන්නේ අපේ සම්මන්ගේ සහ අනුන්ගේ. එතකොට සාහිත්‍යයෙන් කරන්නේ මේ වින්දනයත් එක්කම ජීවත් වීමේ අවබෝධය ලබා දෙන එක. ගද්‍ය පද්‍ය දෙකෙන්ම. එතකොට මෙන්න මේක මේ සාහිත්‍ය ඉගැන්වීම අපි දරුවට දෙන්න ඕනේ කොහොමද කියලා තමයි මොන මූලධර්ම මොන ක්‍රමශිල්ප හරහාද දෙන්න ඕනේ කියලා තමයි අපිට මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සාහිත්‍ය ඉගැන්වීම තුළින් මොළේ දකුණු පැත්ත තමයි උත්තේජනය වෙන්නේ. සාහිත්‍ය තුළින්. එතකොට මෙන්න මේ වගේ සාහිත්‍ය උගන්වගත්ත පුද්ගලයෝ සාහිත්‍ය හොඳින් ඉගෙනගත්ත පුද්ගලයෝ තුළ සාමකාමීත්වය, විනීත බව, තැම්පත් බව ඔන්න වගේ දේවල් දකින්න පුළුවන්. සාර්ථක මිනිස්සෙක්, හොඳ පෞරුෂයක් තියෙන මිනිස්සෙක් සාහිත්‍ය ඉගෙන ගැනීම තුළින් අපිට දකින්න පුළුවන්. විද්‍යාඥයන්ගේ වර්තමාන අදහස තමයි ඔය කියන මොළය හා හදවත කියන දෙකම සමානව සංවර්ධනය කරන්න ඕනේ. මොළයයි හදවතයි දෙකම. එතකොට සාහිත්‍ය මගින් මේ දෙකම සිද්ධ වෙනවා. මොළය සංවර්ධනය කිරීම සහ හදවත සංවර්ධනය කිරීම. ඒ තුලින් අර සමබර මිනිස්සෙක්, සමබර පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. එතකොට ඕවා තමයි සාහිත්‍ය ඉගැන්වීමේ වැදගත්කම. මම ඒක චුට්ටක් කතා කළා.
ඒතර මේ සාහිත්‍යවල ජනකතා, අතීත කතා, එතකොට කෙටි කතා, නවකතා, ඔය අපේ පැරණි ජන සාහිත්‍ය, එතකොට සම්භාව්‍ය සාහිත්‍ය කියලා එන ඔය මේ ගද්‍ය පද්‍ය, එතකොට මේ ජාතක කතා, මේ ඔය ඔක්කොම දේවල් ඇතුළත් වෙනවා. මේ ඊට පස්සේ මේකෙදි අපි කතා කරන්නේ ද්විතීක ශ්‍රේණිවල ද්විතීක අවදේශ සඳහා සාහිත්‍ය ඉගෙනීමේදී සැලකිලිමත් විය යුතු මූල ධර්ම. ඒ කියන්නේ උගන්වන විදිහ ගැන තමයි අපි මේ අහන්නේ. මෙන්න මෙතනදී අපිට පුළුවන් විවිධ ක්‍රම පාවිච්චි කරන්න, විවිධ මූල ධර්ම පාවිච්චි කරන්න මේ සාහිත්‍ය උගන්වන්න ගුරුවරයාට. මෙන්න මෙතනදී ඉස්සෙල්ලාම ගුරුවරයා කරන්න ඕනේ සාහිත්‍ය උගන්වනකොට දරුවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒක ඉස්සෙල්ලාම කරන්න ඕනේ දෙයක්. දරුවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒත් එක්කම මෙන්න මේක මම කොටස් කීපයක් කියාගෙන යන්නම්. සාහිත්‍ය ඉගෙනීමේදී සාහිත්‍ය කොටස් ලෙස කියවා අර්ථය පැහැදිලි කර දීම. ඔන්න එක කාරණාවක්. ඊළඟට භාෂාව ගැඹුරු නම්, ශෛලිය අපහසු නම් ගුරුවරයා ආදර්ශ කියවීම සිදු කිරීම තුළින් අවබෝධ කරවීම. ඊළඟට කියවීම සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කර ඒ ඔස්සේ සාහිත්‍ය ඉගෙනීම සිදු කිරීම. මේකට කරුණු මේවට තව ගොඩක් තියෙනවා. මම මේ මූලික ටික කියාගෙන යන්නේ. ඊළඟට ගුරුවරයා එක දිගටම කතා කරගෙන නොගොස් අතරතුරදී ප්‍රශ්න ඇසීම. ඊළඟට සරල කතන්දරවලදී ගුරුවරයාගේ මැදිහත් වීම අවම කර ශිෂ්‍යයාට මතුවීමට ඉඩ ලබා දීම. මේ කියන මූලධර්ම ප්‍රාථමිකයේ ඉඳන් ද්විතීකයේ දක්වාම යනවා. ඊළඟට ඉහළ ශ්‍රේණි මට්ටම් වලදී ගත්තොත් ළමයින් කියවන ලද කෙටි කතා සහ නවකතා, කෙටි කතා ආදී දේවල් වල අත්දැකීම් බෙදා ගැනීමට වාද විවාද සංවාද පැවැත්වීම. ඊළඟට තමයි ප්‍රධානම එක පුස්තකාල භාවිතයට දරුවා හොරු කිරීම, පුරුදු කරවීම. මෙන්න මේ කියන ප්‍රධාන මෙන්න මේ මූලික දේවල් තමයි සාහිත්‍ය ඉගෙනීමේදී ගුරුවරයා පාවිච්චි කරන්න ඕනි. ඔය ටික තමයි මම මේ හදාගත්ත උත්තරේ තියෙන්නේ. මේ දක්වා එන ටික මම මේ කිව්ව ටික පැහැදිලි වුණාද මිස්ලා එකතු කරන්න මොන හරි මේකට කියනවද? ඔක ප්‍රාථමිකයෙන් ඉඳන් ද්විතීක මට්ටම දක්වාම ওই විදිහට තමයි යන්නේ. මූලධර්ම තුනනේ මිස් අහලා තියෙන්නේ නේද? ඒවට අපි උදාහරණ දීලා සාකච්ඡා කරාම ඇති වෙයි නේද? ඔව් මූලධර්ම තුනක්. අපි මූලධර්ම අපිට ගොඩක් මේ පාවිච්චි කරන්න පුළුවන්නේ. ඒකෙන් අපිට තුනක් ගැන කතා කරන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපිට ප්‍රධාන තුනක් ගැන කතා කරන්න පුළුවන් එහෙමනම්. ඔව් මිස් කීප ටික හරි යනවා එතකොට. ඔව් අපි එකෙන් තුනක් අරගෙන එහෙනම් කතා කරමු නේද? ඔව් එහෙම හොඳයි. ඒකෙන් තුනක් කරන් කතා කරන උදාහරණත් ඕනේ වෙන්නේ නේද? සීමා කරලා තියෙන නිසා අපි ඉතින් මේ ඒ විදිහේ මට්ටමෙන් ඔව් එහෙම කරමු. එහෙමනම් මම මෙහෙම කියන්නම්. ඔන්න පළවෙනි එක තමයි ඉස්සෙල්ලාම ගුරුවරයා අර මං කිව්ව විදිහට ගද්‍ය කොටස් මේ සාහිත්‍යයේදී ගද්‍ය පද දෙකම තියෙනවා. මෙන්න මේ කොටස් පොඩි කොටස් විදිහට අර්ථය පැහැදිලි කරලා දෙන්න ඕනේ. අර්ථ අවබෝධය ලබා දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. මොකද මේ වචනවල තේරුම් සමහර ඒවා ළමයි දන්නේ නැති නිසා අපි අර්ථ අවබෝධය කියන එක දෙන්න ඕනේ. ඔන්න ඔක මේ එක මූලික කරුණාවක් විදිහට අපිට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මෙන්න මේ විදිහට කියන්න යනම් ප්‍රධාන කරුණු තුනක් විදිහට මේකෙන් දැන් අපි හදපු ටිකෙන් මම තුනක් ගන්නම්. පළවෙනි එක තමයි භාෂාව ගැඹුරු නම්, ශෛලිය අපහසු නම් ගුරුවරයා ආදර්ශයක් ලෙස පෙනී සිටීම කෙනෙක් ගන්නම් මම. එතකොට ඔය ප්‍රධාන මූලධර්මයක් විදිහට ගන්න පුළුවන් අපිට. එhmenan ඒක යටතේ ගුරුවරයා සාහිත්‍ය ඉගෙනීමේදී ඒ සාහිත්‍ය කොටස් වල භාෂාව ගැඹුරුයි නම් ගුරුවරයා පොළොට පුළුවන් වෙන්න ඕනි ආදර්ශ කියවීමක් කරන්න. ආදර්ශ කියවීමක් කරන්නේ කියන්නේ ගුරුවරයා කලින් කියවන්න ඕනි. මෙන්න මෙහෙමයි මේක කියවන්නේ. උදාහරණයක් විදිහට ජාතක කතාවක් ද්විතීක ශ්‍රේණිවල ජාතක කතා ඉගෙනීම තියෙනවා. එතනදී ඒ තියෙන වචන දරුවට හුරු නෑ.
ඒගොල්ලන්ට ඒක අලුත්. එතකොට උච්චාරණ ශෛලියෙන් වෙනස් වෙනවා තැන්වලදී. ඒ හින්දා ගුරුවරයා ආදර්ශ කිරීමක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද මේ භාෂාවේ ගැඹුරු තැන් දරුවට අවධාරණය වෙන්න නම් ගුරුවරයා ආදර්ශනයක් විදිහට මේ කියවීම කරන්න ඕනේ. එතකොට ගුරුවරයා ආදර්ශනයක් විදිහට කියවීම කරන්න නම් ගුරුවරයා ඒ ගැන අවබෝධය මේ කියන සාහිත්‍ය මේ භාෂාව ගැන පුළුල් අවබෝධයක් මේ ශෛලීන් ගැන පුළුල් අවබෝධයක් ගුරුවරයාට තියෙන්න ඕනි. ගුරුවරයාගේ තියෙන අවබෝධය තුළින් තමයි මේ කියන ආදර්ශ කියවීම කියන එක දරුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතනදී ආදර්ශ කියවීම කියන එක ගත්තහම ගුරුවරයා සිත් ගන්නාසුළු විදිහට දරුවට මේ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ සාහිත්‍ය ඉගැන්වීමේදී. ඒ වගේම තමන්ගේ කතා විලාසය හඬ උස් පහත් කිරීම. එතකොට ඒකත් එක්කම අපි කතා කරන සාහිත්‍යාංගයත් එක්ක මොහොනෙන් ප්‍රකාශ වන ඉරියව්, අංග චලන. මෙන්න මේ හැම සමස්තය ගැනම ගුරුවරයා අවධානයෙන් දරුවට අවධාරණය කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය කියන කරුණු ටික ගන්න පුළුවන් අපිට මේ පළවෙනි කොටස යටතේ ගුරුවරයා භාෂාව ගැඹුරු නම් මේ භාෂාව අනුව ශෛලිය අනුව මේ සාහිත්‍ය ශෛලිය අනුව සාහිත්‍යාංගයේ ශෛලිය අනුව ඉදිරිපත් කිරීම කියන කොටසට ඔක ගන්න පුළුවන්. දරුවා හඳුනාගෙන ඉදිරිපත් කිරීම කියන කොටසට ඔය මූල ධර්මයට ගන්න පුළුවන් ඔය කියව කරුණු ටික. මෙන්න මෙතනදී මේ කියවීම තුලින් අපිට තවත් උදාහරණ විදිහට ගන්න පුළුවන්. දැන් අපි සාහිත්‍යාංග වල තියෙනවනේ සිද්ධවීම්. දැන් අපි ජාතක කතාවක් ගත්තොත් ඒ ජාතක කතාවේ තියෙනවා සිද්ධි. මේ සිද්ධි වලදී ගුරුවරයාට පුළුවන් මේ කියවීම තුල මේ ශෛලිය තේරුම් ගන්න කියවීම තුල ගුරුවරයාට පුළුවන් කරන්න හොඳම දෙයක් තමයි වර්තමාන සමාජයට මේක සම්බන්ධ කරන එක. මේ සාහිත්‍ය කියවීම වර්තමාන සමාජයේ චරිතත් එක්ක සම්බන්ධ කරන එක. ඒකට භාවිතා කරන්න පුළුවන් උපමා, එතකොට රූපක, ඉඟිවැකි, රෝඩි මෙන්න මේ කියන භාෂාවේ තියෙන කොට පාවිච්චි කරලා ප්‍රධාන කොටස් පාවිච්චි කරලා අර කියන භාෂාව කියවීම, මේ සාහිත්‍යාංගයේ කියවීම කියන එක දරුවට ප්‍රායෝගිකව දරුවගේ හිතට කාවද්දන්න පුළුවන් සමාජය සම්බන්ධ කරගෙන, පරිසරය සම්බන්ධ කරගෙන. එතකොට ඔය කලින් කිව්ව මූල ධර්මයට ඔය ටික තමයි එන්න ඕනි කියලා මං හිතන්නේ. ඒ ටික පැහැදිලි වුණාද මිස්ලා? ඔව් ඒ ටික පැහැදිලි මිස්. ඒ වගේම ඔය දැන් අපි 6:11 මේ 6:11 පොත් ගැන මේ කියන්නේ 6:11 විෂය නිර්දේශ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඔකේ කිව්වා නේද මිස් මුලින්ම? ඔව්. ඒ නිසා අපි මේ දැන් මිස්ලා නම් සිංහල වෙන්නේ නැති මම නම් ප්‍රයිමරි කරන්නේ. නමුත් දැන් මේ අපි ඔතනින් පුංචි උදාහරණයක් දෙකක් වගේ දැම්මොත් දැන් මේ මගේ දුව 10 මේ ඔය නාලාගිරි දමනය මහෞෂධ පඬිතුමාගේ ඒ කතාව වගේ උදාහරණ ගන්න ඕනේ. ඒ වගේ උදාහරණයක් දාලා පොඩ්ඩක් විස්තරත් කරමු නේද මිස්? ඔව් දැන් මිස් මේ කියන්නේ කරුණු ටිකනේ. මේ කරුණු ටික සනාථ කරන්න වාරයෙන් අපි උදාහරණ දාන්න ඕනේ. දැන් ඔය මිස් කියපේ පළවෙනි කරුණනේ ඔය ටික දැන් ඔහොම විස්තරය කරලා අර වගේ උදාහරණයකුත් දාලා ඒ කරුණ අවසන් කරමු නේද? ඔව්. එහෙනම් එහෙම ලියද්දි මම මේ නිකන් අදහසක් කිව්වේ. හරි මිස් හරි. ඒක තමයි. ඒක හරි මිස් මට දැන් ඉදිරියට ඒක හරි. අනිවාර්යෙන් අපි උදාහරණ දාන්න ඕනේ. අපි දැන් කලින් ප්‍රශ්න වලත් ඒක කළානේ නේද? අපි හැම එකක්ම සනාත්තිකලේ උදාහරණ ඇසුරෙන්නේ. මේකෙත් උදාහරණ ඕනි වෙනවා. එතකොට මිස් මෙතන ද්විතීයික ශ්‍රේණි වල කිව්වහම අර මිස් කිව්වාගේ මහෞෂධ මඩතුමාගේ කතාව. පළවෙනි කතාවනේ සාහිත්‍යයේ තියෙන ඒක ගන්න පුළුවන් අපිට. මේ ඇසුරෙන් අපිට උත්තරේ ගොඩනගා ගන්න පුළුවන් උදාහරණ දාලා. මහෞෂධ මඩතුමාගේ කතාවෙන්. ඒ කියන්නේ සතර කම්මන්ත්‍රණය කියන මේ පාඩමනේ. ඒ පාඩම අපිට ගන්න පුළුවන් ද්විතීයික ශ්‍රේණිවල තියෙන. උදාහරණ විදිහට මේ කියන කියවීම, මේ ශෛලිය, එතකොට සමාජයට සම්බන්ධ කිරීම, හඬ උස් පහත් කිරීම, එතකොට වචන අවධාරණය කිරීම, අර්ථ අවබෝධය ලබා දීම කියවීම තුළින්. ඒ ටිකට අර උදාහරණ කියලා අපිට දාලා සතර කම්මන්ත්‍රණයේ එන මහෞෂධ මඩතුමාගේ චරිතය විස්තර කිරීම. නැත්නම් කේවට බමුණාගේ චරිතය විස්තර කිරීම. එහෙම ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් රජතුමා සහ කේවට බමුණා අතර සංවාද විස්තර කිරීම. නැත්නම් සමස්ත කතාවම ගුරුවරයා සිසුන්හට පැවසීම. ඔය ඕන එකක් ඔය කියන ටිකක් ගන්න පුළුවන්. ඒක පැහැදිලිද මිස්?
දැන් මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපි දැන් සිංහල සබ්ජෙක්ට් එකේ ඉන්න අයට නම් ඉස්ලා මේ ඕක ප්‍රශ්නයක් නැහැ. දැන් උදාහරණ ගන්න එකේදී උනත්. දැන් මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් පෞද්ගලිකව මම දන්න දැන් ටීචර්ස්ලා ඉන්නවනේ දැන් මේ ප්‍රයිමරි විතරක් කරන සිංහල සබ්ජෙක්ට් එක කරන අය වුණාට. එහෙම නේද මිස්? එතකොට දැන් මේ කියන උදාහරණ මේ ගණිතී අවබෝධයක් ඒක ගැන එනවද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණත් අපි මොකක්ද මෙහෙමයි දැන් ඒක ඇත්ත මේක තමයි මමත් මේ කිව්වේ දැන් මේ මිස්ලට නම් දැන් උගන්නන හින්දා ඔය උගන්නන දේ ඔළුවට එනවනේ ලියද්දිත් දැන් අනිත් අය ටිකක් සූදානම් වෙලා ඉන්න වෙයි කියන එක මේ ගෙදර දරුවෙක්ගේ පොතක් හරි අරගෙන හයේ හත්තේ ළමයිගේ හරි චුට්ටක් විතර නිකන් අපි කතා මොනවද වගේවත් චුට්ටක් බලන් හිටියේ නැත්තන් නේද ඔව් අපිට උදාහරණයක් නෙමෙයි මිස් මිස් මේ ඒ ගැටලු තියන අය කිසිම මේකක් නැහැ දැන් මම අද අහගෙන හිටියේ මම චුට්ටක් අර සමීප ගතියෙන් ඉන්න නිසා මිස් බොහොම හොඳට පැහැදිලි කරනවා එතකොට මොනවා හරි අර සිංහල කරන්නේ නැති මිස්ලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවා අපෙන් පොඩ්ඩක් අහන්න මේ මිසුත් පැහැදිලි කරලා දෙන්න මිස් හොඳට පැහැදිලි කරා මම අහගෙන හිටියා මටත් එතකොට උදව්වක් එහෙම කරන්න පුළුවන් මිස් කිසි ගැටලුවක් නැහැ ඒ මොනවාම හරි ප්‍රශ්න තියෙනවා අහන්න අපේ මේ උදාහරණ ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ දැන් අපි දන්නේ නැහැ ග්‍රේඩ් වල මොනවද ද්විතීක ශ්‍රේණි වල තියෙන්නේ කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. බලන්න ඕනේ ඔක්කොම ටික එතකොට. ඔය ඔතන දැන් අපි සාහිත්‍ය කියලා අපිට සරල කියවීම් ගන්නත් පුළුවන් ගැඹුරු කියවීම් ගන්නත් පුළුවන්. දැන් අපි මේ කියන මූලධර්මයේ සනාථ කරනකොට අපිට ගැඹුරු කියවීම කියනකට යන්න වෙනවනේ. එතකොට මේ ඔය කියන අර්ථාබෝධය මේ ශෛලීන් ඔක්කොම එකතු කරගන්න එක අපි උත්තරේ සාර්ථක වෙන්න නම් එහෙම කරනකොට අපි උදාහරණයක් දාන්න එකත් ඔය කියන සතර කම්මන්ත්‍ර විෂය නිර්දේශයේන ඔය කියන ජාතක කතාවකින් වගේ දාන එක ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙන්නේ. එතකොට එහෙම දැම්මම ඔය අර අපේ සර් කිව්වා වගේ උදාහරණ එන්න ඕනේ ඒ වයින් උදාහරණ ඒකෙන්ම ගන්න ඕනේ අපි. ඒ කියන්නේ විෂය නිර්දේශය තුළ අපි ඉන්නවනේ කියන එක පේන්න එපා. ඒ හින්දා එහෙම වුණොත් සුසන්ත සර් මේ අපි මේ මිස්ලට මේ ගෲප් එකට අපි එහෙමනම් උදාහරණ ටික මේකට එන ටික දාමු නේද කීපයක්. එතකොට ඒක පාඩම් කරගන්න හරි නැත්නම් මොනවද කරගන්න නෙවෙන්නේ නේද? මේ කතා කරගෙන යනකොට මොකක් හරි කොටස දැන් මටත් මේ මම ඇත්තම කියන ඊයර බෙහෙත් ඉද්දාට පස්සේ මට ටිකක් මේ අසනීප ගතිය ඉන්නේ බැලුවේ නැහැ මං අහගෙන ඉන්නවා මේ මොනවා හරි එහෙම අර ගැටලු තියෙන ඒ තැන් පොයින්ට් එක අහන්න එතකොට අපිට පුළුවන් විදිහ අපි පැහැදිලි කරලා දෙන්නම් මිස් එහෙම උනත් පුළුවන් නැත්නම් අර විදිහට දාන්න ඕ නේද සර් ඒක හොඳයි නේද ඔව් හැමෝටම හොඳයි නේ එතකොට ඔව් මිස් අදහසක් විතරයි මේ දන්නේ කොච්චර දුරට සාර්ථකද කියලා මිස් දැන් ද්විතීක ශ්‍රේණි වල සාහිත්‍ය ඉගෙනීමේදී මේ වගේ මූලධර්ම එනවා කියලා උදාහරණ දානවා වගේම ප්‍රාථමික ශ්‍රේණි වලදී මේ වගේ උදාහරණ භාවිතා කරන කියලා දෙකටම වෙන වෙනම දායාගත්තා නම් අපිට පැහැදිලි නේ මොකද අර ද්විතීක ශ්‍රේණි උගන්වන අය ප්‍රාථමික ඒවා දන්නේ නැහැ ප්‍රාථමික ඒවා ද්විතීක අය දන්නේ නැහනේ මිස් දැන් මෙහෙමයි මිස් මූල ධර්මයේම එකයි නේද මූල ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ උදාහරණය තමයි වෙනස් වෙන්නේ මිස් මෙහෙම දෙයක් තියෙනවා වෙනස් වෙන්නේ නැහැනේ දැන් ඔව් උදාහරණ හරි මිස් කියන එක මිස් පැහැදිලි ඒ කියන්නේ මූල ධර්මයේ එකයි එතකොට අපිට මිස් ඔතන තියෙන ගැටලුවක් ඇති කරගන්න එපා මේක බොහොම සරල ගැටලුවක් තියෙන්නේ දැන් අපේ සාහිත්‍ය පොත්වල තියෙන ජාතක කතා වෙනස් එතකොට පහළ පන්ති වල මිස්ලටත් තියෙනවා ජාතක කතා ඒව බොහොම සරල මට්ටමේ ඒවා එතකොට ජාතක කතා කියන දෙකම එකයි එතකොට ඊළඟ ජන කවි අපිටත් තියෙනවා මිස්ලට පාඩම විතරයි වෙනස් වෙන්නේ ඊළඟට ජන කවි කවි පන්ති දැන් බාලාංශ මේ පහළ පන්ති වල ටිකක් කවි පන්ති එහෙම සරලයි ඒ මොකද ළමයට තේරෙන මට්ටමෙන්නේ තියෙන්නේ එතකොට කොහොමද ජාතක කතා ඔය සද්ධර්ම රත්නාවලිය එන කතා ජන කවි ඒව කොහොමද තියෙනවා එතකොට අර ඔය ගැඹුරු කියවීම කියන එක ගොඩක් අදාළ වෙන්නේ අර මේ ද්විතීක ශ්‍රේණි වල 10 11 වසර වල මේ ඔය 6න් ඉහළ පන්ති වලට එහෙමකට මේ අමාරු ජාතක කතා එහෙම දීලානේ පොඩ්ඩක් තියෙනවා සාමාන්‍යයෙන් මේ වචන 10ක් 15ක් ඕන නම් අමාරු ඒව ඇති ඒවට සරල ඒවා අරන් තියෙනවා එතකොට අර කිව්වා වගේ මිස් කියපු විදිහට දැන් සාමාන්‍ය සාහිත්‍ය පාඩමක් කරගෙන යනකොට අපි ජන කවි ඒ ජන කවි ශෛලියෙන් අපි කියන්න ඕනේ. එතකොට එහෙම අපිට කියවන්න බැරි නම් අපිට පුළුවන් උපකරණයක් මගින් ජන කවියේ ශෛලිය ළමයින්ට කියලා දෙන්න. නැත්නම් වෙන ළමයෙක් යොදාගෙන හරියට කියලා දෙන්න පුළුවන්. මොකද ළමයා දැනගෙන ඉන්න ඕනේ ජන කවි කියන්නේ දැන් අපේ සමහර ළමයි ඉන්නවා මේ
අර රැප් කරන විදිහට ජන කවි කියනවා. එතකොට ඒක නෙමෙයි. එතකොට ජන කවිය කියන්නේ මේ විදිහ. ඊළඟට පන්තියන කිව්වල දැන් අපිට අර ශ්‍රුති ගෝචර ශෛලියෙන් පීරියඩ් එකක අපිට කියව ඉන්න බෑ සමහරලාට වෙලාව මදි වෙනවා. නමුත් ළමයා දැනගෙන ඉන්න ඕනේ මේ ගද්‍ය සාහිත්‍ය කෘතියේ රචන මේ කියවන්නේ මේ ශෛලියෙන් කියන එක. එතකොට ඒවා මේ අපි ළමයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඊළඟට දැන් අපි හිතමුකෝ වෙනත් ගද්‍ය කොටසක් පුරාතන නෙමෙයි. නූතන ගද්‍ය කොටසක් මේ අපි කියවනවා නම් එතකොට ඒ වගේ අර හඬ උස් පහත් කිරීම අර මිස් කියුවා. ඊළඟ නැවතීම දැන් ඊළඟට ඒ වගේ තියෙනවා ඒ සංකේත භාවිත ඕවා උපමා රූපක ඒවා අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ. කෙටි කතා එහෙම තියෙනවා දැන් කෙටි කතා තියෙනවා දැන් 10 11ටත් තියෙනවා පුංචි පන්ති වලටත් තියෙනවා. මම දැක්කෝ 8 පන්තියේ තියෙන අවුරුදු සිහිනය හරි එහෙම කෙටි කතාවක් මේ ගුණදාස අමරසේකර මහතා. ඒතකොට කෙටි කතාවේ ඒතකොට ඒ ලක්ෂණ ටික එහෙමමයි අර පැහැදිලි කරලා දෙන විදිහ තමයි ඉතින් අර ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් ළමයාගේ මට්ටම බලලා ළමයාගේ කීය පන්තියද ළමයාගේ ඒ පරිසරය බලලා අපි ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඔව්. මම කෙටි කතාවක ලක්ෂණ එහෙම අපිට ඕනනම් මේ ගෲප් එකට දාන්න පුළුවන් නේද? අපේ තියෙනවනේ අපේ පෙළ පොත්වල තියෙනවනේ ඒවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් පුංචි ළමයින්ට එහෙමකට කියලා ලොකු කෙටි කතා ලක්ෂණ එහෙම කියන්න යන්න අවශ්‍ය නැහැ. ඒවා කරුණු සාමාන්‍ය 2 3ක් ගත්තාම ඇති. මේ චරිත නිරූපණය සහ ඒ වගේ වර ගැඹුරු දේවල් පොඩි ළමයින්ට ඒක ග්‍රහණය කරගන්න බෑ. ඒවා ඉතින් 10 11 වසර පන්ති වල තමයි ඒවා ටික කියලා දෙන්න තියෙන්නේ. සුසන්ත සර් දැන් ඔය කිව්ව එකත් එක මම මේක කියන්නම්. මේ සර් කිව්වනේ දැන් ප්‍රාථමික සහ ද්විතීක පන්තිවලදී අර වෙනස් වෙන්නේ නැහැ. කතා මේ අපි දැන් කියන එකේ මූලධර්ම ටික වෙනස් වෙන්නේ නැහැනේ. අපි උගන්වන විදිහනේ වෙනස් වෙන්න ඕනේ සරල කරලා සහ සංකීර්ණත්වයට දක්වා නේද? එතකොට මෙතනදී දැන් ඔය ප්‍රයිමරි වල මිස්ලා මම මේක කියන්නම්. මම අවුරුදු 5ක් මම ප්‍රයිමරි කළා. ඊට පස්සේ සබ්ජෙක්ට් එකට මම ආවේ සිංහල එකට. ඒ නිසා මට මතක තුනේ පන්තියේ තියෙනවා චිත්‍ර ජාතකය කියන කතාව. තියෙනවනේ ජාතක කතාවක් චිත්‍ර ජාතකය කියලා. මෙන්න මේකෙදි ඒ කියන ජාතක කතාවය අවබෝධ කරවන්න මේ තුනේ පන්තියේ ළමයාට අපි හදනවනේ ආදර්ශනයක් අර මේ නුග ගහ හදලා ඒ විදිහට අපිට හදන්න පුළුවන් මේ කතාවේ තියෙන අපි ඒ තුලින් තමයි ළමයාට මේ ජාතක කතාව දැන් අපි පැරණි කලින් ආත්මික බුදුහාමුදුරුවෝ මෙහෙම හිටියා පුතේ කියලා ඒ ළමයාගේ මට්ටමත් එක්ක තමයි අපි ආදර්ශනත් එක්ක ළමයාට ඒක අවබෝධ කරවන්නේ ඒ මට්ටමින්. එතකොට එතන කතාව වෙනස් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. කතාව පටන් ගන්න විදිහ වෙනස් වෙන්නේ නැහැ ප්‍රවේශය. එතකොට ඒකම තමයි ඊපස්සේ ද්විතීක ශ්‍රේණිවල ඔය කියන 10 වසරේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම මේ කතාව මහර්ෂි පඬිතුමාගේ කතාවට එන්නේ. ඒකෙදිත් අර කියන දේවල් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි ළමයට අවධාරණය කරන විදිහ තමයි වෙනස් වෙන්නේ. අර සුසන්ත සර් කිව්ව ටික තමයි ඒකට එන්නේ. මේ පැහැදිලි වුණාද දන්නේ නැහැ. පැහැදිලි මිස් thank you. මිස් තව දෙයක් අහන්න තියෙනවා මිස් මේ අපිට සර් කියලා තියෙන්නේ සාහිත්‍ය ඉගෙනීමේ මූලික මූලධර්ම කීයක් දීලා තියෙනවද? මේක ඒක මූලධර්ම කීයක්ද කියලා එහෙම දක්වලා නැහැ. මෙතන සාහිත්‍ය ඉගෙනීමේ මූලධර්ම කියන්නේ ඉගෙනීමේ ක්‍රමශිල්පය කියන එකනේ. ගණන විදිහ කියන එකනේ. එතකොට අපි එතනින් හදා ගන්න ඕනේ කීපයක්. අපිට වෙනම දීලා තියෙන එක කියලා ගීතවත් බව, කර්ණ රසායන බව, දෙවෙනි එකට චිත්ත රූප මැවීම. එහෙම නෙමෙයිද? මිස් මෙහෙම දෙයක් තියෙනවා තන. ඒ මූලධර්ම ගැන කතා කරනකොට ඔය පොදු ටිකක් තමයි තියෙන්නේ. නමුත් අපිට ඔය මූලධර්ම වලටම සීමා වෙන්න බෑ. අපි පන්ති කාමරේ අපිට තියෙන පන්ති කාමරේ අපේ ඉන්න ළමයින්ගේ මට්ටම් ඒවත් එක්ක අපිට පුළුවන් අලුත් දේවල් අත්හදා බලන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි කියන දේ හරිනම් තර්කානුකූලයි නම් ඒවත් පිළිගන්න වෙනවා. මේ මූලධර්මත් මතක තියාගත්තට කමක් නැහැ. ඊට අමතරව අපිට විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඒවා සරල පාර ගන්න ගැටලුවක් වෙන්නේ නැහැ මිස්. දැන් අපි හිතමුකෝ අපි ළමයෙකුට ප්‍රශ්නයක් දීලා පිළිතුර අපි අපේක්ෂා කරනවා. ඕක අපිට මාකින් ස්කීම් එකේ තියෙන විදිහටම වෙන්නත් පුළුවන්. නමුත් අලුත් දෙයක් තිබුණොත් ඒක අපිට පිළිගන්න පුළුවන් නම් අපි ළමයාට ලකුණු දෙනවා. ඒ වගේ මෙතන ඒක සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් ඇති කරගන්න එපා. අපි පැහැදිලිව ළමයෙකුට පාඩමක් දෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ දේ ඉෂ්ට වෙනවා නම් හරියාකාර ඒ මූලධර්මේ හරි. ඔය දැන් ඒකට මම එකතු කරන්න සර් මොකද
දැන් අර ඊයේ සර්ට කතා කළාට පස්සේ සර් කියලා තිබ්බනේ පැහැදිලිවම ගවේෂණශීලී වෙන්න කියලා. එතකොට සර් දුන්න දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ සර්. ඒක සර් සම්පූර්ණ දීලා නැහැ කිසිම දෙයක්. එතකොට ඔය කියන විදිහට මේ සර් දුන්න දේ නෙමෙයි සර් බලාපොරොත්තු වෙන්නේ අපි ගවේෂණශීලී වෙලා හොයලා අපි ඉදිරිපත් කරන දේ. අපි විසින් ඉදිරිපත් කරන දේ. එතකොට දැන් අර මිස් කිව්ව කර්ණ රසායන බව ඔය කියන ටික මේ කියවීම තුල ඇතුළත් වෙනවා මිස්. මට හිතෙන විදිහට එහෙම නේද සර්? ඔව් එහෙම ඒ දේ තියෙනවා. ඒවා පොදු මූලධර්ම. දැන් අපි හැමෝටම ඒක thank you මිත්‍රා. එතකොට අනිත් අයට දැන් අපිට අපේ මිස්ලර් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් උම්මංග ජාතකයේ මේ සතර කම්මන්ත්‍රේ පාඩම. මේක දීර්ඝ පාඩමක් නේ. එතකොට මම ඕක 10 වසරට කරනකොට මේක අර සමස්තය එකපාරම ළමයාට ග්‍රහණය කරගන්න බැරි නිසා මම කරන්නේ කොටස් කඩනවා. කොටස් කඩලා ඒ කොටසේ තියෙන අමාරු වචන, චරිත ලක්ෂණ, භාෂා ලක්ෂණ වෙනම ගන්න. ඊට පස්සේ ආයේ කොටස් ටික අවසානයේ එකතු කරනවා. එකතු කරලා සමස්තය ගොඩනගනවා. ඒ විදිහට තමයි මම නම් මේ මෙච්චර කාලයක් කරගෙන ඉන්නේ. කියන්නේ ළමයාට එදා දවසේ කොට අභ්‍යාස දෙන්න පුළුවන්. ළමයා ඒ කොටස හොඳට අවධාරණයෙන් ග්‍රහණය කරගන්නවා. ඒ කොටස් වල එහෙම තියෙනවා. එතකොට ඒ වගේ මිස්ලක් පන්ති කාමරය තුල කල්පනා කරලා බලන්නකෝ මේ සාහිත්‍ය පාඩමක් කියලා දෙනකොට කොහොමද කරන්නේ? ළමයි එක කවිය ගායනා කරනවා. නැත්නම් මිස් ගායනා කරනවා. අපිට කියවන්න බැරි නම් අපි වෙන කෙනෙක් ගන්නවා. එහෙම නැත්නම් අපිට වෙන උපකරණයක් මාර්ගෙන් ඒක ළමයාට දෙන්න හදන. දැන් ඒක මේ කවියට විතරක් ගන්න එපා. එතකොට නවකතාව, කෙටි කතාව, ඊළඟ දැන් අපි ඔය නවකතා කරනවා අපි චිත්‍රපටිය පෙන්නනවා. ඒවා තේරුම් ගන්න නැත්නම් එක කොටසක් විතරක් ළමයාට ග්‍රහණය වෙන්නේ නැහැනේ. ඊළඟට ඔය නාට්‍ය වගේ දේවල් කරනකොට ඒවා සාහිත්‍ය පාඩම්. එතකොට ඒ වගේ අපි සමහරලාට පන්තියේ රංගපාලා පෙන. එහෙම නැත්නම් ළමයි ටිකක් ඒකට පුහුණු කරලා ගන්නවා. ඒ දේවල් අපි ගාව තියෙනවා මිස්. එතකොට ඒව ප්‍රායෝගිකයි. බොහෝ වෙලාවට මේ සැරේ පිළිතුරු වලින් බලාපොරොත්තු වෙන මේ ප්‍රායෝගික භාවය. එතකොට මේ දේවල් මේ ගත්තාම හරි අර මේ සර් කියන ඒවාට අමතරව. ඔව් අපේ සර් කිව්ව එක හොඳටම පැහැදිලි වුණා නේද? එහෙමනම් අපි දෙවෙනි මූලධර්මය අපි හදාගත්ත එකට මේ කතා කරමු නේද සර්? මේ දෙවෙනි එක සර් මෙන්න මේ මම දැන් හදාන් තියෙන්නේ අපි මම හදුවේ ඉහළ ශ්‍රේණි මදන් ද්විතීක ශ්‍රේණි කියන්නේ අහන්නේ. ඉහළ ශ්‍රේණි මට්ටම් වලදී සාහිත්‍ය ගැන්වීමේදී සංවාද විවාද සහ දරුවන් අතර කතා බහට ඉඩ ලබා දීම කියන එක. ඔන්න පොදුවේ ගත්ත මූලධර්මයක් මේ. සාහිත්‍ය ගැන්වීමේදී ඉහළ ශ්‍රේණි වල දරුවන්ට කතා බහට, සංවාදයට, විවාදයට ඉඩ ලබා දීම. එතකොට මෙන්න මේ යටතේ කතා කරනවා නම් අපි උදාහරණයක් විදිහට මම උදාහරණයකින් ඉදිරිපත් කරන්නම්කො මේක. අපි තියෙනවා 10 වසරේ මන් තනන්නෝ කියලා කෙටි කතාවක් මහගමසේකරයන්ගේ. ඒකේ ඉන්න චරිතය තමයි මහේන්ද්‍ර. මේ කම්කරු පන්තිය ගැන තමයි කියන්නේ. මේකෙදි මහේන්ද්‍ර ඉස්සෝප්පුවට වෙලා වාඩි වෙලා ඉන්න පොතක් බලපල. ඉස්සරහා පාරේ වැඩ කරනවා සබ්දයක් කතා කරන සබ්දයක් ඇහෙනවා. මේ මහේන්ද්‍රගේ අවධානය බිඳෙනවා මෙතනින්. ඊට පස්සේ එයා බලනවා ඉස්සරහා. බලනකොට එයා දකිනවා කම්කරුවෝ පත පැත්තකින් තියෙනවා. ඊට පස්සේ බලන්නේ කම්කරුවෝ වැඩ කරනවා පාරේ. එතකොට මහේන්ද්‍රට හිතනවා එතනට යන්න. එයා එයාගේ දරුවත් එක්ක එතනට යනවා. ගිහිල්ලා බලන් ඉන්න වැඩ කරන දිහා. ඒ බලනකොට මහේන්ද්‍රට දැනෙනවා තමන්ගේ ඇඟට දැනෙනවා මමත් මෙයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනි කියලා. හැබැයි මහේන්ද්‍රගේ සමාජ තත්ත්වය එයාගේ තනතුර ඒකට හරස් වෙනවා. මම මෙහෙම කළොත් මිනිස්සු හිතන්නේ මට පිස්සු කියලා. එතකොට ඒ නිසා මහේන්ද්‍ර තනින් වැළකෙනවා. ඊට පස්සේ ඔන්න වගේ කතාවක් තමයි තියෙන්නේ. මෙතනදී ළමයාට අපි මේ කතාව ළමයාට කියලා දීලා අපි ළමයාට ගුරුවරයා හැම වෙලේම මඟ පෙන්වීමක් නේ කරන්නේ සාහිත්‍ය කියවීමේදී. මෙතනදී අපි ළමයාට සංවාදයට ඉඩක් තියන්න පුළුවන්. මහේන්ද්‍ර ඇයි මේ කම්කරුවත් එක්ක එකතු වෙන්න හැදුවේ? ඒක වැරදිද? ඒක හරිද? එතකොට එහෙම තීරණයක් ගන්න එකේ තියෙන ප්‍රායෝගික බව මොකක්ද? ඔයාලට මොකක්ද එකෙන් හිතෙන්නේ? ඔක් සංවාදයට දාන්න පුළුවන් ළමයිත් එක්ක. ඒක විවාදයක් කරන්නත් පුළුවන් ඕකෙන්. සමහර අය කියන පුළුවන් ඒක හොඳ නෑ. ඒක ගැලපෙන්නේ නෑ මහේන්ද්‍රගේ සමාජ තත්ත්වයට රස්සාවට. සමහර කෙනා ඒක හොඳයි. අපි හැමෝම මිනිස්සුනේ. එහෙම කියන්න පුළුවන්. ළමයි මේ විවාද කිරීම, සංවාද කිරීම තුළින් ළමයා එනවා එළඹීමකට මොකක් හරි. නිගමන වලට එනවා. එතනින් ළමයාගේ මනස දියුණු වෙනවා. ළමයාගේ පරිකල්පන ශක්තිය, නිර්මාණාත්මක චින්තනය දියුණු වෙනවා. ළමයා හිතන්න පෙළඹෙනවා. ඒක තමයි සාහිත්‍ය ඉගෙන ගන්නවා කියලා කියන්නේ. එහෙනම් එහෙම ඇති කරන්න නම් ගුරුවරයා නිතරම සංවාද මේ සාහිත්‍ය ඉගෙනීම තුළ සංවාද විවාද වලට අවස්ථාව ලබා දෙන්න ඕනි.
ඔන්න විදිහට මම දෙවෙනි මූලධර්ම ගත්තේ. ඒක පැහැදිලි වුණාද? මිස්ලා ඒක පැහැදිලි වුණාද? ඔව් මිස් පැහැදිලි. බොහොම පැහැදිලි මිස්. මිස් පැහැදිලි මිස් හොඳට. හරි. එහෙමනම් මේ සුසන්ත සහ මොනවා හරි එකට එකතු කරන්න තියෙනවද? නෑ මිස් එක බොහොම හොඳටම පැහැදිලිව කියලා දුන්නේ නෑ. එකතු කරන්න කිසිම දෙයක් නෑ. එහෙනම් ඒක හොඳයි මිස්. ඊළඟ එක යන්නේ. තුන්වෙනි මූලධර්මයට මම යන්නම්. තුන්වෙනි මූලධර්මයේ මම ගත්තේ ද්විතීක ශ්‍රේණිවල සිසුන්ට අනිවාර්ය පුස්තකාල භාවිත කිරීම පුරුදු කිරීම. එතකොට අපි සාහිත්‍ය ඉගෙන ගන්නවා කියලා කියන්නේ සාහිත්‍ය කොහොම පුළුල් ශාස්ත්‍රයක්. අපි අර කලින් වගේ පද්‍ය සාහිත්‍ය ගද්‍ය සාහිත්‍ය කියලා මේ කොටස් දෙකකට බෙදනවා. ආපහු කවි, කතා, නාට්‍ය, එතකොට කෙටි කතා මේ හැමදේම අපි සාහිත්‍ය කියලා ඔක්කොම ලොකු ශාස්ත්‍රයක් අපි ආවරණය කරගන්නවා. එතකොට මේ සම්පූර්ණ ශාස්ත්‍රයේම පුළුල් දැනුමක් ලබා ගන්න. තව ඉස්සරහට මේ දේවල් ගැන අවබෝධය ගන්න අපි මඟ පෙන්වීමක් විතරයි දරුවට කරන්නේ. ඒ අපි දරුවට කරන මඟ පෙන්වීම දරුවා ඉදිරියට යන්න නම් අනිවාර්යෙන් කියවන්න ඕනේ. කියවීම කියන ගුණාංගය ඇති වෙන්න ඕනේ. අපි කියවීම කියන මේ ගුණාංගය ඇති කරන්නේ කියවීම ඇති කරන්නේ පුස්තකාලයට හුරු කිරීම තුලින්. එතනින් තමයි අපි කියවීම ඇති කරන්නේ. ඕක ප්‍රාථමික පන්ති වලට මම සම්බන්ධ කරන්නම්. ප්‍රාථමික පන්ති වල තියෙනම දරුවට මම අර කිව්වා විශේෂ සමගාමී එකක් විදිහට යනවා. උපන්දිනයකට පොතක් ගේන්න කියලා අපි ඉස්සර කිව්වා. උපන්දිනයට ටැග්ගක් විදිහට පොතක් ගේන්න. ඊට පස්සේ පොත දානවා පන්තියේ තියෙන පන්ති පුස්තකාලය කියලා. පොඩි පෙට්ටියක පන්ති පුස්තකාලයක් හදලා තියෙනවා. ඔකට දානවා. එතකොට විවේක වේලාවල් වලදී ටීචර් පන්තියට එන්න පොඩ්ඩක් පරක් වෙනවා නම් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයකින් කතන්දර පොතක් හරි කවි පොතක් කවියක් හරි අරගෙන කියවන්න. ඊට පස්සේ ළමයි කණ්ඩායම් කරලා ඉන්නේ කියවලා බෙදා ගන්නවා. අදහස් බෙදාගෙන ළමයි කතා කරනවා. ඉතින් ওই ටික වෙනවා. ඉතින් ඕක ද්විතීක ශ්‍රේණියට යනකොට පන්ති පුස්තකාල පාවිත්‍ය කෙනකින් මිදලා ප්‍රධාන පුස්තකාලයේ ඉස්කෝලේ දිනක පාවිච්චි කරනවා. ඒතර පුස්තකාල භාවිතය කොහොම ඉස්කෝලේ පුස්තකාලය එතකොට බාහිරින් ඔය මේ ප්‍රාදේශීය පුස්තකාල මොනවා හරි අපේ ගෙදර පුස්තකාලයක් පවත්වා ගන්න පුළුවන්. ඔය තුලින් කරන්නේ කියවීම කියන එක ප්‍රගුණ කිරීම. කියවීම කියන එක තමයි මනුස්සයාගේ චින්තනය නිර්මාණාත්මක චින්තනය දියුණු කරන්නේ කියවීම තුලින්. එතකොට කියවීම හුරු කරන්නේ පුස්තකාලය හරහා. දරුවාට උගන්වන මූලධර්ම තියෙනවා නම් දරුවාට උගන්වන රීති තියෙනවා නම් මොනවා හරි උගන්වන දෙයක් වැඩිදුර අපි මඟ පෙන්වීමක් කරනවා ඒක ඔස්සේ කියවලා තොරතුරු හොයාගන්න කියලා. එතකොට අපි පුස්තකාලයට යොමු කිරීම තුළ දරුවගේ මෙන්න මේ කියන හැකියාවන් වර්ධනය වෙනවා. ඔන්න ඔය ටික තමයි මම ඒ කියන මූලධර්මයට ගත්තේ. පුස්තකාලයට දරුවා පුස්තකාල භාවිතයට දරුවා යොමු කිරීම කියන එක මේක අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා. ඔන්න ඔය ටික තමයි මම ගත්තේ තුන්වෙනි මූලධර්මයට. මිස් ඒකට මේ ප්‍රාථමික සිසුන්ගේ අර කියවීම දියුණු කිරීමට තව මම මේ දෙයක් එකතු කරන්නද මේ කියන්නේ ඒ කියන්නේ මිස් දැන් ඔය ඇත්තටම ද්විතීක අංශයේදී කියවන්න අනිවාර්යයෙන්ම ප්‍රාථමික අංශයේදී දරුවා හුරු වෙලාම ඉන්න ඕනනේ. ඒ නිසා ප්‍රාථමික ගුරුවරයාගේ වගකීම තමයි කියන්නේ දරුවන් කියවීමට හුරු කරන එක. ඒක මුලදී උනේ නැත්තම් ඇත්තටම ද්විතීක අංශයේදී ගුරුවරුන්ට ඒක හරි අමාරුයිනේ. ඒ නිසා මේ සාමාන්‍ය මම කරන වැඩක් ළමයින්ට අර පොතක් හදාගන්න කියනවා. ඒ පොතක් හදාගෙන ඉස්සෙල්ලාම නිවාඩු කාලේදී වගේ මොකක් හරි යා කැමති පොතක දැන් දෙකේදී මම එක කරන්නේ දෙකේදී ලියන්න පුළුවන් පොතේ නමයි ඒකේ කතුවරයයි ඊළඟට ඒතනදී දැන් දරුවා වැඩියෙන්ම කැමති චරිතය හෝ සිද්ධිය ගැන පුංචි දෙයක් වැකියක් වගේ ලියලා. ඉතින් ඒ විදිහට පොත් 10ක් යන පොත් 10ක් කියවලා ඉවර වෙනකොට අර ඒ වගේ ගුරුවරයා ඒවා ලකුණු කරලා තරුවක් දීම වගේ දෙයකින් ළමයි ආස වෙනවා. තව සමහරට බොරුවට කරනවනේ නම ලියාගෙන එනවනේ. ඒකට කතාව චුට්ටක් අහන්න ඕනේ. දැන් ඒක ගුරුවරයාට පුළුවන් විදිහට කොහොමද පුතේ මේකේ මොකද්ද තිබ්බේ ඒකද කියලා. ඉතින් එතකොට අර එයාලා විස්තර කරන ටීචර් මෙහෙමයි උනේ. අර ඒකෙන් ගොඩාක් දරුවෝ ආකර්ෂණය වෙනවා කියවන්න මේ එතකොට මේ අර ඒ ප්‍රාථමික මට්ටමේදී ඒ වගේ වුණාම අර ද්විතීක මට්ටමේදී හරි ලේසි ළමයා පොත්පත් ඉස්සෙල්ලාම ඉතින් ළමයා ටිකක් ඕක පුරුදු කරන්න විතරනේ ඕනේ. ඊට පස්සේ කියවීම කියන එක මිනිසා බැහැ වෙන දෙයක් නේ. ඒක රසය ලැබලා දුන්නාන් පස්සේ ඒක නිකන් ප්‍රායෝගික දෙයක් මම කිව්වේ උදාහරණයක්. ඒක හොඳයි. හරි වැදගත් නේද ඒක? ඒ කිව්ව අදහස හරි වැදගත්. අනිවාර්යෙන් අර චතුරාර්ය භාෂා කුසලතාවලින් කියවීමේ කුසලතාවය මේ සංවාදනය කරන්නේ නෝ පන්ති පුස්තකාල භාවිතය ප්‍රයිමරි වල තියෙන්නේ නේද? එතකොට ඔය කිව්ව දේ මේ හරියටම හරි නේද සර්? අපි ඒක කරනවනේ. තව දෙයක් තමයි මිස්
ඒ පන්ති පුස්තකාලයේ මේවා හදනකොට අපි ළමයි පුස්තකාලය සඳහා යොමු කරනකොට දැන් මේ මෑතකම දැක්කා 7 ළමයි මේ මලගේ ඇත්තෝ නවකතාව අරගෙන. මලගේ ඇත්තෝ නවකතාව අරගෙන මේ ළමයාලා දැන් මේ හරි ගැටලුව ළමයාට තේරෙන්නේ නැහැ මේක. එතකොට ළමයා හිතුවේ අර මලගේ ඇත්තෝ කිව්වහම මේක හොල්මන් කතාවක් කියලා. පිට කවර දිහා බලපුවාම. ඒ නිසා අපේ ගුරුවරුන් වශයෙන් අපිට වගකීමක් තියෙනවා හැමතිස්සෙම ළමයින්ට ඒ කාලෙදී ළමයා කියවිය යුතු මොනවද පොත්පත් කියන එක. අපි දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ මොකද ළමයාට ග්‍රහණය කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ළමයා අරන් යන්න ඕනේ අර පියවරෙන් පියවර මේ රසය. එහෙම නැතු එකපාරම අර ගැඹුරු දේවල් සමහර ළමයි තෝරගෙන. ඒකට පොත් එපා වෙනවා. ඒ නිසා පුංචි කාලේ දැන් ඔය 2 පන්ති 3 පන්ති වගේ මේ ටීචර්ලාට නම් ලස්සනට කතා කියලා දෙන්න පුළුවන්. දැන් ඔය 10 11 වසර ළමයි වල හරි කුතුහලයක් තියෙනවා. මම කරන්නේ නම් බොහෝ වෙලාවට කෙටි කතා අපි කියවුවා හරියට රස කරලා කියන අපි නිකන් අර පැණි අඹයක් කනකොට අපි කියන්නේ මාර රහයි මේ ඒ වගේ කෙටි කතාව රස කරලා කියලා බාගෙට නතර කරනවා. අරගෙන යන්නේ නැහැ. ඔක්කොම දෙන්නෙත් නැහැ. ඊට පස්සේම ළමයා යන සර් මොන පොතේද ඔය තියෙන්නේ? අර දැන් අපිට පුළුවන් ඔය වයසේ ළමයි අර කල්ලන්දුවේ මුතු කොල්ලය ඊළඟට අර මේ සෝමපුර වීරය අන්න ඒ වගේ පොත්වලට ඉස්සල්ලාම යොමු කරවලා අර මිස් කිව්වා වගේ මුලින්ම ඇබ්බැහි කිරීම කරන්න ඕනේ පොත්වලට. එතකොට අර ළමයාගේ මට්ටම ළමයා යන්න ඕනේ මොන වගේ වද කියවන්න ඕනෙම එහෙම අර පියවරෙන් පියවර අරගෙන යන්න ඕනේ. එතකොට පුංචි කාලේ අර මිස් කිව්වා වගේ පුංචි ළමයින්ට වැඩි හරියක් අර ඒක කියවන්න හුරු කරනවට වඩා අපි අර පොත්වල තියෙන රසය ළමයාට දෙන්න ඕනේ. එතකොට තමයි ළමයි ආස වෙන්නේ. ඒකත් වැදගත් වෙනවා උතනදී කියලා මට හිතෙනවා. ඔව් සර් ඒකත් අපිට ගන්න පුළුවන් කොහොමත් වැදගත් නේද? ඔක්කොම ටික වැදගත් වෙනවා සර් කිව්ව ටික. මේ එහෙම කියද්දි මේ මට එකක් මතක් මේක දවසක් අපි ටීචර් කෙනෙක් කිව්වා අර රොමාගේ වාසනාව ඒකේ අර මේ රොටි කෑල්ල අංග ගත්තනේ කියලා එහෙම කියලා ඒ ටීචර් කිව්වා මේ ඔයාලා ඉතින් සිංහල අපි සිංහල කරනවා ඒ ටීචර් ඉතින් සිංහල කරන්නේ නැති අය කියලා. ඒ රොටි කෑල්ල අංග ගත්තා කිව්වන් පස්සේ මට ඒ ටීචර් එයින් පස්සේ කිව්වේ නෑ ඒක මට හොයලා පොත කියවන කම්ම ඒ කුතුහලයේ තිබුණා. ඉතින් මම හොයලා පොත කියවුවන් පස්සේ තමයි ඒ කොහොමද රොටි කෑල්ල අංග ගත්තේ කියන එක දැනගත්තේ. ඉතින් අර ඒ වගේ ලරුවටත් ඒකම වෙනවනේ. සාමාන්‍ය නේද ටීචර්? ඔව් මිස් කුතුහලය ඇති කිරීම නේද? කුතුහලය ඇති කරාම අනිවාර්යෙන් අපිට ඔක හොයා ගන්නකම් ඉවසිල්ලක් නැහැනේ. කොහොම හරි හොයා ගන්නවනේ. ඒක ඔස්සේ යනවා නේද? ඔය මිස් අවමනා හරි අදහස් තියෙනවද මිස් එහෙම අපිට කතා කරන්න? ඔව් මිස් මේ කෞශල මිස් අපි දැන් මේ ප්‍රශ්නෙට ඇති නේද දැන් මේ ටික එහෙමනම්? තේරෙන්නේ නැති නේද මිස්? දැන් හරි නේද? අවබෝධයක් ලියා ගන්න අපිට පුළුවන් වෙයි නේද මිස් මේකෙන් ප්‍රශ්නයක් ආවත් එතකොට? මම හිතන්නේ හැමෝටම පුළුවන් වෙයි නේද මිස්? ඔව් මිස් හොඳට පැහැදිලි. ඔව්. හරි. කෞශල මිස් ඕනනම් ඉතිරිට සම්බන්ධ කරන්න. ඔව් අපි දැන් මේ කොටස් ටික හරිනේ මේකේ එතකොට අපි කොහොමද කියන්නේ අර අනුමාන වගේ අනුමාන නෙමෙයි ඉතින් අර කොහොමද මේ එන්නේ කියලා දැන් හැමෝටම පොඩි අදහසක් හරි ඇතිනේ මම හිතන්නේ පේපර්ස් ටිකත් කෙරුණා ඒ වල තිබිච්ච ප්‍රශ්නත් ආවරණය වුණා කියලා මට හිතෙනවා එහෙම නේද ටීචර්ස්ලා ඔව් ඔයාලට මොකද හිතෙන්නේ හැම පැත්තක්ම වගේ කෙරුණා නේද අපි ද්විතීක ශ්‍රේණි කරා කොටස් අපි 6කට වගේ ප්‍රශ්න බෙදලා තියෙනවානේ 5කට වගේ. ඔව් මිස් මම පොඩ්ඩක් හැංගීම චුට්ටක් කියන්නද මේ සර්කේ දීලා තියෙන සමස්තය මම ඊයේ කිව්වට. මෙහෙමයි දැන් අපිට සර් දීලා තියෙන ඔය අපිට යොමු කරපු යුනිට් එකේ ප්‍රශ්න 3ක් මිස් දෙන්නේ ප්‍රශ්න දැන් කලින් ඇවිල්ලා තියෙන ෆෝමැට් එකට ප්‍රශ්න 3ක් දෙනවා. 3ක් දීලා 2ක් තමයි ලියන්න කියන්නේ. ඒකට ලකුණු 15 2ක් තමයි තිබ්බේ ලකුණු 30ක් ගන්න. මේ ඒ විදිහට නේ වැටෙන්නේ. අර මේකෙදි සර් දැන් මේ ආවරණය කියලා තියෙන කොටසෙන් මට තේරිච්ච විදිහට සර් මේ කියලා තියෙන්නේ අපි භාෂාව සහ සාහිත්‍ය කියන කොටස් දෙක ඉගෙන ගන්නකොට ප්‍රාථමික සහ ද්විතීක ශ්‍රේණිවල දරුවන්ට චතුර්විධ භාෂා කුසලතාවය කියවීම කතා කිරීම ලිවීම සහ සවන් දීම මේ හතර ඔස්සේ මුළු භාෂාවම ගොඩනගන්නේ. එතකොට මේ සමස්තය දරුවට ප්‍රාථමික සහ ද්විතීක ශ්‍රේණිවල දරුවන්ට අවබෝධ කරවන්න මොනවද ගුරුවරයෙක් විදිහට භාෂා ගුරුවරයෙක් විදිහට පන්තියට ගිහිල්ලා විෂය සමගාමී ක්‍රියාකාරකමත් එකතු කරගෙන කොහොමද අපි දරුවට ඉගෙනීම් ක්‍රම ශිල්ප මගින් මෙන්න මේ කියන චතුර්විධ භාෂා කුසලතාවයන් සංවර්ධනය කරන්න දායක වෙන්නේ ගුරුවරයා.
ඒ ක්‍රම ශිල්ප මොනවද කියලා තමයි ගවේෂණාත්මකව සර් අපිට මේ යුනිට් එකෙන් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒකට තමයි අපි ඔය ප්‍රාථමික සහ ද්විතීක ශ්‍රේණි වලට වෙන් කළා චතුර්විධ භාෂා කුසලතාවයන් ඉගෙනවීම. මේ එතකොට ඊළඟට එනවා ගද්‍ය සාහිත්‍ය, පද්‍ය සාහිත්‍ය කියවීම. මේ ඔන්න ඔය ටික එන්නේ. මට තේරුණ විදිහට සමස්තය ඔන්න ඔච්චරයි. සුසන්තත් මොන හරි ඉස්සලා මිස්ලා මේ මොන හරි අදහසක් තියෙනවද ඒ ගැන? මට තේරුණ විදිහට ඔන්න ඔය ටික තමයි සර් කියලා තියෙන්නේ නේද? කියලා හිතෙන්නේ. ඒක බොහොම පැහැදිලි. ඒක හැමෝටම මම හිතන්නේ තේරෙනවා ඇති. ඒකත් එක්ක ඔය කියපු කොටස් ඊට පස්සේ අපිට පුළුවන් අර ප්‍රාන්ති කාමරය තුළ අපි ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය පෙන්වලා දෙන්න. මේ මිස් කියප එක බොහොම පැහැදිලි ඒක. ඒ කොටස් අවධාරණය වන විදිහට අපි පිළිතුරු ගොඩනගපුවාම හරි. ඔව් අනිවාර්යයෙන්ම සර් ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් සර් කියලා තියෙන විදිහත් එක්ක ප්‍රායෝගික උදාහරණ දෙන්නම ඕනේ අපි පන්ති කාමරයට සම්බන්ධ. අපි සනාථ කරන්න ඕනේ දෙයක් අපේ ප්‍රායෝගික උදාහරණ ඇසුරින්ම පන්ති කාමරයට සම්බන්ධ කරලම තමයි අපි ඒක සනාථ කරන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ සර් බලාපොරොත්තු වෙන්නේ. සමස්ත PGD ක්‍රියාවලිය තුලම බලාපොරොත්තු වෙන්නේ මිස් ඒක. ඒ කියන්නේ උගන්නපු දේ නෙමෙයි. අපි ඒක කොහොමද අපිට අරගෙන තියෙන්නේ කියන එක තමයි බලන්නේ මේ එක්සෑම් එකේ. ඔව් දැන් ඔන්ලයින් තියෙනවා නම් කොහොමත් ඒක තව හොඳටම මේ ඒකම බලයි. එතකොට අපි හැම වෙලේම අපේ සැකිල්ල දැන් ඉස්සලා මම සැකිල්ල දාන්න. සැකිල්ල දැම්මට පස්සේ ඒ ඔස්සේ තමන් අපි තනිව හිතලා ඔය විදිහට අපි උත්තරේ ගොඩනගා ගත්තා නම් මට හිතෙනවා ඒක තමයි සාර්ථකම කියලා. දැන් ලියන උත්තරයක් සම්පූර්ණ දානවා කියන්නට වැඩිය කරුණු ටික ඔක්කොමත් එක්ක සැකිල්ල දැම්මම සැකිල්ලට අනුව අපි හිතලා අපේ පන්තියට ආදේශ කරගෙන අපි උදාහරණ දාලා ලියන්නේ ඒක. එතකොට මට හිතෙනවා ඒක තමයි සාර්ථකම දේ කියලා. ඒත් උත්තර දාන්න බැරි කමක් නැහැ. මම ඔය කලින් දැම්මා උත්තර ලියපේවා ඔක්කොම මේ මට හිතෙනවා අරක ගොඩක් සාර්ථකයි කියලා දැන් සර් ඊයේ කිව්ව කතාවත් එක්ක. ඔව් එතකොට මේ සමහරනේ එතකොට කැමති අයට එතකොට මේ ගොඩනගා ගන්න පුළුවන් නේද මිස් Tamanට අවශ්‍ය විදිහට උදාහරණ දාලා එහෙම අපිට දැන් මූලිකම දේ මිස්ගෙන් ලැබෙනවනේ අපිට. ඔව් දැන් තව පුළුවන් මිස් දැන් මම ෆෝන් නම්බර් එකක් දැම්මා. පුළුවන් හැම වෙලාවකම දැන් ඔය උදාහරණ සිංහල කරන්නේ නැති මේ මිස්ලා මේ ඉන්නවා නම් එහෙම මොනවා හරි කතා කරන සුසන්ත සර්ගේ නම්බර් එකක් දානවා නම් හොඳයි. අපිට එතකොට ඒ උදව් කරන්න පුළුවන්. chat box එකට මම දැම්මා. මේ එතකොට අපිට කතා කළේ උදාහරණ වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කියලා දීලා එහෙම කරන්න පුළුවන්. ඒ උදව් කරන්න පුළුවන්. ටීචර් thank you. තව පුංචි උදව්වක් භාෂාවේ සංකල්ප ඉගෙනීම කියන නෝට් එක නැහැ. ගොඩක් අඩුයි. ලියාගත්ත කෙනෙක් ඉන්නවා නම් අපිට දානවද ගෲප් එකට? මිස් භාෂාවේ සංකල්ප ඉගෙනීම කියන එකත් මගේ ළඟ නැහැ. මාත් මේ නෝට් දෙකක එකතුවක් මේ කරගෙන යන්නේ මං ගියේ නෑ දවස් දෙකම නිසා මේ අපේ ගෲප් එකේ මේ කීප දෙනෙක්ම ගොඩක් නෝට්ස් දාලා තිබ්බා. ඒ කියන්නේ ඊයේ මිස් කෙනෙක් කියලා මම ඒකත් දැම්මා. ඊට කලිනුත් අපේ ශ්‍රීමාලි නංගි දාලා ඒකත් දැම්මා. තවත් කවුරුරි මිස් කෙනෙක් දාලා තිබ්බා. ඒ කියන්නේ නෝට්ස් නම් මම හිතන්නේ ගෲප් එකේ තියෙයි. බලන්න චුට්ටක් මිස්. බලන්න කෞශල්‍ය මිස්. ඔව්. මේ අද 12ට අර කුස්සිය ඒක තියෙනවද? ඒ මේ සාකච්ඡා 12ට තියෙන්නේ නේද? හරි. තියෙනවා. එතකොට අපේ ටීචර්ට සුසන්ත සර්ගෙන් හරි රසාදිරි මිස්ගෙන් හරි උදාහරණ අවශ්‍යයට මේ උත්තරයක් ලියද්දී පුළුවන් නේද බලන්න. අනිත් එක තමයි අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට මොනවා හරි අපිට මේ උත්තරයක් ගොඩනගලා ලියලා අපිට ගෲප් එකට දාලා හරි වැරදි ඕනනම් මේ කතා කරගන්නත් පුළුවන් නේද රසාදිරි මිස්. එතකොට අපි ලියපු උත්තරේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මේ දන්න කෙනෙක්ට පුළුවන් නිවැරදි කරන්න එකතු කරන්න හරි. ඔව් අපිට එහෙම කරන්න පුළුවන්. අපේ දැනුම අපිට තියෙන දැනුමත් එක්ක අපිට දන්න දෙයක් කියලා දෙන්න පුළුවන්. එතකොට ෂෙයා කරගන්න පුළුවන් නේද? ඔව් එහෙම උත්තර ලියලා දානවා නම් ඒත් කමක් නෑ. අපිට දැන් ගෲප් එක ඕනතරම් මේ කියන්නේ අපිට කරගන්න පුළුවන් ගෲප් එක තියෙනවනේ. තව කල් තියෙනවනේ. ඒ නිසා තා මොනවා හරි මේක කතා කරන්න තියෙයිද? එතකොට මිස් අපිට මේ රසාදිරි මිස් අපිට ප්‍රධාන මාතෘකා 5කට වගේ නේද ප්‍රශ්න හැදිලා තියෙන්නේ. එහෙම නේද? ඔව් දැන් අර අපිට සර් දීලා දැන් අර සංකල්ප සාධනය ගැන මිස් කෙනෙක් කිව්වා නේද? මගේ ළඟ මේ මගේ නෝට් එකක් නැහැ කියලා සර් ප්‍රශ්න දීලා තියෙනවා 3-4ක් මේ අන්තිමට ඒ ප්‍රශ්න දීලා තියෙන ටික අපි ඔක්කොම කතා කළා. මේකෙදි ඔය සංකල්ප සාධනය කියන ගැන ප්‍රශ්නයක් නම් සර් දීලා නැහැ. මේ කියන අනුමාන ප්‍රශ්න ටික සර් දීලා තියෙන්නේ වගේ. ඒ වුණාට අපි ඒක බලා ගන්න තියෙනවා නම් හොඳයි.
මේ මිස් අපි ඒකත් එහෙම වුණොත් පොඩ්ඩක් බලාගමු. මේ අර මූලික මරස දීලා තියෙන ටිකටත් වැඩි අවධානය යොමු කරගමු අපි නේද? එතනදී මම චුට්ටක් මිස් ආපහු කියන්නම් හැමෝටම පැහැදිලි වෙන්න මේ ආපහු පොඩ්ඩක් මතක් කරන්නම් අපි මෙතෙක් කරපු ටික. ඔව්. ඒක හොඳයි මිස්. සාරාංශයක් මම කරන්නම් පොඩියට. අපි මෙහෙමයි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මේ අපි චතුර්විධ භාෂා කුසලතා ගැන කතා කළේ. කියවීම, ලිවීම, කියවීම, ලිවීම, කතා කිරීම සහ සවන් දීම කියන එක අපි ඔතනදී එක එක මෙන්න මේ කියන කියවීම, ලිවීම, කතා කිරීම, මේ සවන් දීම කියන ශ්‍රේෂ්ඨ වලට අනුව ඒවා කොහොමද උගන්වන්නේ? ඒවා දරුවට උගන්වන ක්‍රම කොහොමද? එතකොට ඒවට උදාහරණ මොනවද කියලා අපි පැහැදිලි කරගත්තා. එහෙමනම් අපි මෙතනදී චතුර්විධ භාෂා කුසලතාවය සංවර්ධනය කරන්න ඉගෙනුම් ගැනීම ක්‍රියාවලට අපි ඒක දායක කරගන්නේ කොහොමද කියන එක අපි කතා කළා පාසල සම්බන්ධ අපේ පන්ති කාමරේ සම්බන්ධ කරගෙන. අපි උදාහරණ අපේ පන්ති වලින්ම තමයි ගත්තේ. එතකොට ඒ කොටස අපි කළා. මෙතනදී මම අර සවන් දීමේදී අපි කොටස් 4කට වෙන් කරලා එහෙම කතා කළා. අපි චුට්ටක් ඒෙන් ප්‍රශ්න ටික හැමෝම ළඟ තියෙන නිසා සැකිලි උත්තර ටිකක් තියෙන නිසා ඒක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි පද්‍ය සාහිත්‍ය ගැන කතා කළා. මේ ද්විතීයික සහ ප්‍රාථමික ශ්‍රේණිවල. දැන් පද්‍ය සාහිත්‍ය ගැන කතා කරනකොට අපි කොටස් 3ක් අවධාරණය කළා. පද්‍ය සාහිත්‍ය කියවීම කියන එක සරලව කියවීම, ගැඹුරින් කියවීම සහ අර්ථය රසවින්දනාත්මකව කියවීම කියන කොටස් 3 යටතේ අපි කතා කරගත්තා පද්‍ය සාහිත්‍ය කියවීම. ඒකට මේක අපිට ප්‍රාථමික පන්තිවලදී, ද්විතීයික පන්තිවලදී කරන විදිහත් අපි කතා කළා. ඒ කොටස. ඊළඟට ගද්‍ය සාහිත්‍ය ගැන කතා කරනවා. දැන් අද අපි කතා කරපු කොටස ද්විතීයික අංශය ගැන අපි කතා කළා. ඒත් එක්කම ප්‍රාථමික අංශයත් අපි අතින් කතා කරුණා. ඊළඟට මේ සර් ගොඩක් දීලා තියෙන ප්‍රශ්න වල අර කියන චතුර්විධ භාෂා කුසලතාවලින් ශ්‍රවණ කුසලතාවය විතරක් මුල් කරගෙන ඒ ඔස්සේ ප්‍රශ්න අහලා තිබ්බා. කියවීම කුසලතාවය මත කරගෙන ඒ ඔස්සේ ප්‍රශ්න අහලා තිබේ. ඒ කියන්නේ අපිට සම්පූර්ණ අවබෝධයක් ඔන්න ඔය ටිකේ තමයි තියන්න ඕනි. ඊට අමතරව අද අපි කතා කළේ ව්‍යාකරණ ඉගැන්වීම. ව්‍යාකරණ ඉගැන්වීමත් මූලධර්ම 3ක් ඔස්සේ අපි කතා කළා. නිගාමී ප්‍රවේශය, උද්ගාමී ප්‍රවේශය සහ මේ සංවේදන නිපුණතා ආකෘතිය යටතේ. එතකොට ඔන්න ඔය ටික තමයි මේ අපිව කතා කරපු සමස්තයේ සාරාංශය. ඕකට අදාළ මේ කොටස් ඔක්කොම ගෲප් එකේ අපි ලිව්ව ඒවා මම ලියාගත්ත ටික ඔක්කොම මම දාලා තියෙන්නේ. මේ සාමාන්‍ය පොඩි කොටසයි දාන්න තියෙන ව්‍යාකරණ මෙන්න මේ කියන ප්‍රශ්නෙට විතරයි දාන්න තියෙන්නේ. ඒකත් මම අද හවසට හදලා දාන්නම් හැය වෙලා හරි. මේ ඕක තමයි මේ සාරාංශය අපේ කරපු මේ සබ්ජෙක්ට් එකේ සමස්තය. මොනවා හරි අඩපාඩුවක් මගෙන් වුණා නම් එකතු කරන්න. මට මගේ හැරිච්ච දෙයක් තියෙනවා නම් මේ සිංහල වලට වෙනම ගෲප් එකක් තියේද? අපේ තියෙනවනේ ගෲප් එක සිංහල වලට. අනේ මිස් මම ඊයේ තමයි සම්බන්ධුනේ දන්නේ සිංහල ඊයේ තියනවා කියලා. ඊයේ නම් තමයි අහගෙන හිටියේ. ඒ ගෲප් එකේ ලින්ක් එකක් තියෙනවද ජොයින් වෙලා බලාගන්න මට? උගන්වන්නේ එහෙම අර මිස් ප්‍රාථමික පාසල් අවදියේ සිසුන්ගේ භාෂා කුසලතාවයේ නංවාලීම එම සිසුන්ගේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා බලපානන්දම උදාහරණ සහිතව පැහැදිලි කරන්න කිව්වහම එතන මිස් උදාහරණ ගන්න ඕනේ අර සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට බලපාන අන්දමට එන උදාහරණද මට ඒක පොඩ්ඩක් කියන්නේ ඔක මේ කියන්නේ සිසුන්ගේ සමස්ත භාෂා මේ කුසලතාවයේ නංවාලීම කියන්නේ අර අපි කතා කරපු ප්‍රධාන අංශ හතරනේ සිසුන්ගේ සමස්ත භාෂා කුසලතාවය ඉහළ නංවන්න නම් කියවීම, ලිවීම, කතා කිරීම, සවන් දීම කියන චතුර්විධ භාෂා කුසලතාවයන් අපි සංවර්ධනය කරන්න ඕනේ දරුවා තුළ. එතකොට මෙන්න මේ කියන චතුර්විධ භාෂා කුසලතාවයන්ට කියවීමට මොනවද වර්ධනය කරන්න පුළුවන් උදාහරණ, ලිවීමට මොනවද, එතකොට කතා කිරීම, සවන් දීම කියන කොටස් හතරට කොහොමද අපි දරුවා සෝදානම් කරවන්නේ? දරුවාගේ කුසලතා ඇති කරවන්න භාෂා කුසලතාව සංවර්ධනය කරන්න. ඒ තුලින් තමයි මේ සමස්ත භාෂා කුසලතාවය දරුවා තුළ සංවර්ධනය වෙන්නේ කියලා තමයි අපි උත්තරේ ලියන්න ඕනේ උදාහරණ දාලා. අර හතරට. හරි මම මගේ ඔළුවට අර ඔතන අර අපිට අර පහුගිය දවස්වල මනෝවිද්‍යා පාඩමේදී කියපු එකත් අර සංකල්ප සාධනයට භාෂාව ගොඩක් වැදගත් කියන එකත් දැම්මුත් හරියයිද?
ඒ කියන්නේ තමන්ගේ භාෂාවේ දියුණුව මතනේ දරුවට සංකල්ප සාධනය වෙනවා කියන්නේ. එතකොට අර සමස්ත අධ්‍යාපනයේට ඒ සංකල්ප සාධනය ගොඩක් වැදගත් කියන කරුණත් එකතු කරොත් හරියයිද? මිස් මට මේ දැන් හිතුනේ. ඒක හොඳටම නිවැරදි කරුණක් නේ. ඒක අනිවාර්යෙන් එන්න ඕනි කරුණක්. ඒක හරි. ඔව් එහෙම දාන්න පුළුවන්. අපි උත්තරේ ගොඩනගනකොට ඒ වගේ අර හරවත් කරුණු ටිකක් දාලා ප්‍රවේශ වෙලා අපිට ඒක ගොඩනගන්න පුළුවන් මිස්. තමන් අපි දැන් දාන්න ටිකත් එක්ක අපිට එහෙම දාගන්න පුළුවන්. ඒක හරි මිස්. එහෙම දාන්න පුළුවන්. මොකද සංකල්ප සාධනය මතනේ හැමදේම තීරණය වෙන්නේ. ඔව් ඒක උසස් අධ්‍යාපනයටත් බලපානවා කියන එක නේද? ඔව්. ඍජුවම බලපානවා කියන එක දාන්න පුළුවන්. සංකල්ප සාධනය පටන් අරගන්න එක. Oh, hari miss hari. හරි thank you miss රසාදරි. අනිත් එක මිස් තව චුට්ටක් කියන්න තියෙනවා. අපි දැන් මේක මේ ගවේෂණ ශිරීවල යන්න කිව්ව නිසා මම මේ වචනය අල්ලගෙන මම මේ කියන්නේ. අපිට නිර්වචන දැන් අපි නෝට් වල දාලා තියෙන නිර්වචන තියෙනවානේ. අපිට ගොඩක් හොඳයි නිර්වචනයක් දාලාම කවුරු හරි කිව්ව නිර්වචනයක් දාලාම දැන් ව්‍යාකරණ සම්බන්ධ භාෂාව ඔය සමස්තයේ තියෙන නිර්වචන. එතකොට මේ නිර්වචනයක් දාලාම අපිට ප්‍රශ්නට ප්‍රවේශ වෙන්න පුළුවන් නම් පිළිතුරට මම හිතනවා ඒක මේ ගොඩක් හොඳයි කියලා. එතකොට අර අපි දැනුවත් කියන එක සර්ට තේරෙනවනේ. එමෙ ඒක අදහසක් විතරයි එමෙ හිතනවා. මට සංකල්පය ඉන්නවා නම් කියන්නකො මේ එහෙම හොඳයි නේද? එහෙම මොකද කියන්නේ? මිස් ඔව් එහෙම හොඳයි. නැත්තම් එහෙම හොඳයි නේද? එහෙම හොඳයි මිස්. ඇත්තටම දැන් මෙහෙමයි. අපේ පිළිතුර පටන් ගන්නකොටම සර්ලට තේරෙනවා අපි මේක අවබෝධ කරගෙන ඉන්නේ කියන එක අපි පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය පිළිතුරු පත්‍ර බලන්න ගියපුවාමත් අපි බලනවා ළමයාගේ රචනා මාතෘකාව ප්‍රවිෂ්ඨ වීමත් එක්කම අපිට ළමයා තේරුම් ගන්න පුළුවන්. පැහැදීමක් ඇති වෙනවා මේ ළමයා දන්නවා කියන එක. ඒ වගේ එහෙම මේ අර අරමුණුත් එක්කම යනවා නම් ඒක හොඳට දැන් අපි මේක තේරුම් අරගෙන ඉන්නේ කියන එක පැහැදිලි වෙනවා. ඒක වඩාත් හොඳයි. දැන් අර මිස් කෙනෙක් ඇහුවනේ මේ දැන් අර පොඩි කාලේ භාෂා කුසලතා ඉහළ පන්තිවලදී ඒක බලපානවා කියලා. ඇත්තටම අපිට තියෙන ගැටලුවක් තමයි දැන් 10 11 සමහර ළමයින්ට ඒ විෂය කරුණු දී ගන්න බැරි මිස් අර බාලාංශ පන්තිවලදී ඒව සමහර සංකල්ප ගොඩනැගිලා නැතිකම. දැන් සමහර වෙලාවට දැන් මේ බලන්නකො දැන් අපි යමක් කියන එක තේරුම් ගන්න ළමයාගේ මොළයේ තුල ඒ දේවල් ගොඩනැගෙන්න ඕනේ. ඒ ගැන හිතන්න ළමයා තුල භාෂාව තියෙන්න ඕනේ. ඊළඟට ළමයා ඒගත්තු භාෂා ඥානය අපි හිතමු පිළිතුරකට ගොනු කරන්න ළමයාට ඒ ලේඛන කුසලතාව මේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කතා කරනවා නම් ඔහු පොතකට හරි ගිහිල්ලා කතා කරනවා නම් ඒක පැහැදිලිව තමන්ගේ හිතේ ඒ දේ ඉදිරිපත් කරන්න ඒ භාෂා ඥානය වටිනවා. ඊළඟට ඒ ඔක්කොමත් කරගන්න දැන් ඉගෙන ගැනීමේදී පන්ති කාමරය තුල ළමයා හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනේ. දැන් සවන් දීම නැත්නම් අපි ප්‍රවෘත්තියක් හරි එහෙම නැත්නම් මේ චිත්‍රපටයක් හරි එහෙම නැත්නම් ගුරුවරයෙකු උගන්වන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දේශනයක් වෙන්න පුළුවන්. කොහොමත් ඔහු ග්‍රහණය කරගන්නේ නැහැ. එතකොට මේ කාරණා සියල්ලම ඊටාම් වැදගත්. ඒවත් එක්කම තමයි සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ. හරි මිස්. කෞශල මිස් සම්බන්ධ කරන්නකො එහෙනම්. මම හිතන්නේ මේ පැහැදිලි වෙන්නේ නැති අර මේ සිංහල ගෲප් එකේ ලින්ක් එක කවුරු ගන්න ඔයාලට. එකෙන් ජොයින් වෙන්න පුළුවන්. පහුගිය දවස්වල කරපු රෙකෝඩින්ග්ස් ඔක්කොමත් ඒකේ තියෙනවා. අද ඒකත් මම දාන්නම්. එතකොට මොනවා හරි තව අහන්න තියෙනවා නම් අපේ රසාදරි මිස් හරි සුසන්ද සර්ව හරි සම්බන්ධ කරගන්න. ඔයාලා ලියපු ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපේ ගෲප් එකට දාන්න. එතකොට අදින් අපි මේ කොටස ඉවර කරනවා. එහෙම නේද මිස්? මිස් ඒකේ පරණ රෙකෝඩින් පෙන්නන්නේ